දෙදස් විසි එකේ ළමයිට මං කලින් දැම්මා ගුරුත්ව ශේෂ්ඨ පළවෙනි කොටස සඳහා වීඩියෝ එකක් දැම්මා. පැහැදිලි දරුවෝ? ඒකත් එක්ක තියෙනවා පුංචි යටින් ලින්ක් එකක් දාලා තියෙනවා. ඒ ලින්ක් එකේ තියෙනවා ගුරුත්ව ශේෂ්ඨ සම්පූර්ණ සටහනක්. ඊට අවසරව මම මගේ පන්ති එන ළමයිට WhatsApp group එකට දැම්මා මගේ ටියුට් එක. දැන් මගේ ළමයින්ට විතරක් නෙමෙයි ඒක පුළුවන්කමක් තියෙනවා නම් ඕනම තරමක් යාළුවන්ට ෂෙයා කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ දරුවෝ. පැහැදිලි? හරිද? දෙවනුම දරුවෝ මුල් වීඩියෝ එක බලනකොට ඕගොල්ලන්ට ෆෝන් එකකින් බලනවා නම් ස්මාර්ට් ෆෝන් එකකින් බලනවා නම් ටිකක් සද්ද අපැහැදිලි වුණොත් එහෙම හෑන්ඩ් ෆ්‍රී එකක් පාවිච්චි කරන්න. එතකොට හොඳ පැහැදිලිව හඬ ඇහෙනවා. හරි? හොඳද? එතකොට මම කියන්නේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න එකපාරක් බලන්න ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න. තේරුණාද කියන්නේ? හරි? දැන් මෙතෙන්දී අපි අපේ මේ පාඩමේ අද අපි එනවා අමාරු තැනට එනවා. අමාරු කොටසට එනවා. අපි ගිය කලින් වීඩියෝ එකේ කතා කරේ ස්කන්ධ දෙකක් අතර බලය ගැන විතරයි නේද නේ? ඒ කියන්නේ ස්කන්ධ දෙකක් තිබුණොත් මෙන්න මේ වගේ නේද? මේ දෙක අතර බලය අපි හිතුවා මෙන්න මේ සම්බන්ධතාවය. පැහැදිලිවද? හරිද? මේක කිව්වා. ඊට පස්සේ අපිට දැන් අද එනවා දරුවෝ ගුරුත්ව ශේෂ්ඨ ත්‍රිවතාවයි ගුරුත්ව විභවය කියලා අලුතින් වාට ඉගෙන ගන්න වචන දෙකක් එනවා. පැහැදිලි? හරි? එතකොට මම දැන් මේ බෝඩ් එකේ වෙන් කරලා තියෙන්නේ ඔයාට ගුරුත්ව ශේෂ්ඨ ත්‍රිවතාව කියන එක පැහැදිලි කරන්න. හරිද? නේ? දැන් මගේ 2021 ළමයි මේ පාඩම ඉගෙන ගන්නවා නම් මුලින්ම ඒ කියන්නේ බල ශේෂ්ඨ කියන පාඩම පොඩි දෙයක් වාට කියලා ඉන්න ඕන. මොකක්ද දන්නවද? ඇත්තෙන්ම දැන් ගුරුත්ව ශේෂ්ඨවලදී ඒකක ස්කන්ධයකට ඒ කියන්නේ අපි නිකන් සරලව තේරෙන්න කියමු කිලෝ එකක් කියලා. හැබැයි කිලෝ එකක් කියන වචනේ වැරදි. ඒකක ස්කන්ධයක්. හරිද? ඒකක ස්කන්ධයකට තියෙනවා සුවිශේෂී වූ තැනක්. පැහැදිලි කියනවා. දැන් ගුරුත්ව ශේෂ්ඨවලදී ඒකක ස්කන්ධයට විශේෂ තැනක් තියෙනවා වාගේම තමයි දරුවෝ විද්‍යුත් ශේෂ්ඨවලදී ඒකක ධනාරෝපණයට සුවිශේෂී තැනක් තියෙනවා. පැහැදිලි? චුම්බක ශේෂ්ඨවලදී ඒකක උත්තරත්වයට අන්න ඒ වගේ වැදගත් තැනක් දරුවෝ තියෙනවා. මේකට හරියට කියනවා නම් දැන් අපි සිංහල බෞද්ධ සමාජයේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට අපි කොච්චර ගරුත්වයක් තියනවද නේ? අන්න ඒ වගේ වැඩක්. එතකොට දැන් සාමාන්‍ය ස්කන්ධයක් ගමු දරුවෝ. සාමාන්‍ය ස්කන්ධයකට ඇති වෙන්නේ බලයක්. පැහැදිලි කියන්නේ. හැබැයි ඒකක ස්කන්ධයකට අපි ඇති වෙන බලයට බලය කියලා කියන්නේ. අපි යාට කියන්න ඕනේ එතකොට ගුරුත්ව ශේෂ්ඨ ත්‍රිවතාව කියලා. මොකද අපි මෙහිම ගමු උදාහරණයක්. හරිද? දැන් ඒකක ස්කන්ධයකට ඇති කරන බලය කියලා කියන්න එපා. කියන්න ගුරුත්ව ශේෂ්ඨ ත්‍රිවතාව කියලා. ඒකක ස්කන්ධයේ කාර්යය එහෙම නැත්නම් ශක්තියට කියන්නේ විභවය කියලා. පැහැදිලිද කියන්නේ? දැන් විද්‍යුත් ශේෂ්ඨ වලට කිව්වොත් එහෙම ඒකක ධනාරෝපණයක් ගමු. ඒකක ධනාරෝපණය මත බලය විද්‍යුත් ශේෂ්ඨ ත්‍රිවතාව. හරි? ඒකක ධනාරෝපණයක් යන පාර විද්‍යුත් බල රේඛාව. ඒකක ධනාරෝපණයක ශක්තිය විභවය. මම අර ස්වාමීන් වහන්සේ කෙනෙකුට කිව්වේ ඒක බඩ කාපෝ කියන්න. දැන් අපි දරුවෝ ඇවිදිනවනේ. අපි ඇවිදිනවා කියලා කිව්වට මේ ගිහියෝ ඇවිදිනවා කියලා කිව්වට අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිදිනවා කියලා කියන්නේ නැහැ. අපි කියන්නේ උන්වහන්සේ වඩිනවා කියලා. දැක්කද අපේ ගරුත්වය නිසා අපි ඒක තවත් ගරුත්වයෙන් කියනවා වඩිනවා කියලා. අපි කෑම කනවා. හැබැයි ස්වාමීන් වහන්සේ කෙනෙක් කෑම කන්නේ නැහැ. උන්වහන්සේ වළඳනවා. නේද නේ? අපි මැරෙනවා. ස්වාමීන් වහන්සේ අපවත් වෙනවා. වට පැහැදිලි කරනවා. අපි නිදිනවා. ස්වාමීන් වහන්සේ සැතපෙනවා. අන්න ඒ වගේ බලන්න විශේෂ වචන දානවා නේද අපි ස්වාමීන් වහන්සේට. මම හිතනවා අනිත් ආගම්වලත් එහෙම ඇති කියලා. ඒක මම දන්නේ නැහැ. හරි? විශේෂ වචන තියෙනවා දරුවෝ ස්වාමීන් වහන්සේලාට. අන්න ඒ වගේ ඒකක ස්කන්ධයකට හෝ ඒකක ධනාරෝපණයකට විශේෂ වචන තියෙනවා. පැහැදිලි කියන්නේ. උදාහරණ තේරුම් ගන්න. හරි? මේ බලන්න. දැන් කැපිටල් M කියලා ස්කන්ධයක් තියෙනවා. මේ තවත්
ඕනම ස්කන්ධයක්. මේ එක ස්කන්ධයක් නෙමෙයි. මම මෙතන මේ එක ස්කන්ධයක් කියන්නේ. පැහැදිලි කියන්නේ? මේ කැපිටල් M කියලා ස්කන්ධයක් තියෙනවා. මේ කැපිටල් M කියන ස්කන්ධය තවත් සිම්පල් M කියන ඕනම ස්කන්ධයකට ඇති කරන්නේ බලයක්. සාමාන්‍ය ගිහියෝ ඇවිදිනවා. සාමාන්‍ය ගිහියෝ කනවා වගේ. බලයක්. ඔයාලට පැහැදිලි කියන්නේ. එතකොට මේ බල සූත්‍රයේ අර මේ සමීකරණයම මම මේ ලිව්වා. හරිනේ? G capital M simple M බෙදීම D වර්ග කියලා අපි ලිව්වා. පැහැදිලි වුණාද? හරි. හැබැයි මේ capital M කියන ස්කන්ධය capital M කියන ස්කන්ධය ඒකට simple D තුنين තබපු ඒකක ස්කන්ධයකට ඇති කරන බලයට අපි බලය කියලා කියන්න හොඳ නෑ දරුවෝ. පැහැදිලි කියන්නේ. බලය කියලා කියන්න හොඳ නෑ. අපි යාට බලය තමයි. හැබැයි යාට විශේෂ නමක් කියනවා ශේෂ්ඨ ත්‍රිවෘතාව කියලා. හරිද? කොහොමද දරුවෝ ශේෂ්ඨ ත්‍රිවෘතාවගේ විශේෂ වචන දානව නේද? අපි විශේෂයිට. මම තව උදාහරණයක් කියන්නම්. දැන් මේ ලෝකේ ඕන්තරම් කාන්තාවෝ ඉන්නවා. නේද නේ? මේ ලෝකේ ඕන්තරම් කාන්තාවෝ විදියට ඔයාගේ අම්මගේ නංගි. එයා කාන්තාවක්. හැබැයි අපි යාට විශේෂ නමක් දානවා. පුංචි අම්මා කියලා. එහෙම නෙවෙයිද? නේ? අපිට යා විශේෂ නිසා අපි නමක් දැම්මා. පුංචි අම්මා කියලා. පැහැදිලිද කියන්නේ? නේ? අම්මගේ අක්කට අපිට විශේෂයි. දැම්මා ලොකු අම්මා කියලා. බලන්න අපි විශේෂයට විශේෂ නම් දාන්නේ නැද්ද? නේද? ඉතින් ඒ විශේෂයට විශේෂ නම් දානවා නම් දරුවනේ මේ විශේෂ ස්කන්ධයට අපි විශේෂ නමක් දානවා. පැහැදිලි? හරි? ඕනම ස්කන්ධයක් ඕනම ස්කන්ධයකට ඕනම කාන්තාවක් වගේ ඇති කරන බලය. හැබැයි ඕනම ස්කන්ධයක් දරුවෝ ඒකක ස්කන්ධයකට ඇති කරන බලයට බලය කියලා කියන්න එපා. එයාට කියන්න ශේෂ්ඨ ත්‍රිවෘතාව කියලා. පැහැදිලි? දැන් එතකොට අපිට මේකෙම පුළුවන් මේ ශේෂ්ඨ ත්‍රිවෘතාවේ සමීකරණය බොහොම පහසුවෙන් ලබා ගන්න දරුවෝ. හරිද? මෙන්න මෙහෙම. මොන බලා ගන්න. මම මේ සිම්පල් M එකක් කළා. එහාට මෙතන තියෙන එකනේ එකක් කළා. එනවා බලන්න F සමානයි දැන් ඒකක ස්කන්ධයක් මත බලය නිසා ශේෂ්ඨ ත්‍රිවෘතාව කියලා මම ලිව්වේ. මේ ශේෂ්ඨ ත්‍රිවෘතාවේ සංකේතය. හරි? ඒක සමානයි G capital M මම සිම්පල් M එකක් කළා. බෙදුව දුරේ බලන්න. ඉතින් එකපාර G M දමු G M නේ නේද කියන්නේ. මේක බලන්න නිසා පාඩම් කරන්න. ගුරුත්ව ශේෂ්ඨ ත්‍රිවෘතාවේ සමීකරණ මේකයි කියලා පාඩම් කර දෙයක් නැහැ දරුවනේ. සිම්පල් M එකක් දාලා වැඩි ඉවරයි. හරිද? එතකොට ඔයා අහලා තියෙනව දරුවෝ ගුරුත්වජ ත්වරණය කියලා වචනයක්. නේද? යාන්ත්‍ර විද්‍යාවේ කොච්චරක් ඇහුවද ගුරුත්වජ ත්වරණය, ගුරුත්ව ත්වරණය කියලා. නේද නේ? අන්න ඒකත් දරුවෝ මේ ශේෂ්ඨ ත්‍රිවෘතාවෙන් තියෙන තවත් එක් විශේෂ දැනක්. හරියට කියනවා නම් දැන් ඔයාගේ පුංචි මාමගේ දූට ඔයා නෑන කියලා කියන්නේ. තව නමක් දාන්න. නේ? මම හිතන්නේ මම දන්නේ නැහැ කවුද පුංචි අම්මගේ දූට අපි නෑන කියලා කියන්නේ. නේද? නේ? නගි කියලා කියනවා නෑ කියලා කියනවා. නේද? අන්න ඒ වගේ වැඩක් මේ කියන්නේ. මේ පොඩට හරිද? දැන් මෙතෙක් වෙලාවක් මම කතා කළේ ඕනම කැපිටල් M ස්කන්ධයක් ඇති කරන බල ගැන. නමුත් දැන් අපි කතා කරන්න දරුවෝ ඕනම කැපිටල් M ස්කන්ධයක් නෙමෙයි ඕනම ග්‍රහ ලෝකයක්. දරුවෝ ඇත්තෙන්ම මම ස්කන්ධයක්. මම ග්‍රහ ලෝකයක් නෙමෙයි. මේ මයිකික ස්කන්ධයක්. ග්‍රහ ලෝකයක් නෙමෙයි. ග්‍රහ ලෝක අපි දන්නවනේ. එතකොට යම් ග්‍රහ ලෝකයක් ඒකක ස්කන්ධයක් කියන්නේ එයාට ඇති කරන බලයක් තියෙනවා. යම් ග්‍රහ ලෝකයක් දරුවෝ ඒකක ස්කන්ධයකට ඇති කරන බලයක් තියෙනවා. එතකොට ග්‍රහ ලෝක ඒකක ස්කන්ධයකට ඇති කරන බලය හරි බලය එයා දැන් පුංචි අම්මා පුංචි අම්මා එයාගේ දූ මේ ඔක්කොම කාන්තාවෝ ඒ වගේ බලයක් තුන් දෙනා බලයක්. හරිද? මේ පොඩ බලන්නේ දැන් ඒකක ස්කන්ධයක් මත බලය නිසා ශේෂ්ඨ ත්‍රිවෘතාව කියලා කිව්වා. හැබැයි එයා ග්‍රහ ලෝකයක් ඇති කරන ශේෂ්ඨ ත්‍රිවෘතාව නිසා විශේෂයෙන්ම කරුකින ගුරුත්වජ ත්වරණය කියලා. පැහැදිලිද වටනේ? ඒ කියන්නේ ගුරුත්වජ ත්වරණය කියන එකේ තේරුම මෙන්න මේකයි දරුවෝ. ග්‍රහ ලෝකයක් ගන්න. දැන් මෙතන පෘථිවිය තියෙනවා. මේ ග්‍රහ ලෝකය යම් තැනක කිලෝ එකක් තිබුවොත් මම කිලෝ එක කියන වචනේ නැවතත් බරවත්තර කියන්නේ ඒකක ස්කන්ධයක් තිබුවොත් මේ ග්‍රහ ලෝකය ආකර්ෂණය කරයි. අන්නේ බලයට නමක් අපි කියනවා ගුරුත්වජ ත්වරණය කියලා. වඩ පැහැදිලි කියන්න දරුවෝ. හරි?
ඒතර ග්‍රහ ලෝකයක් ඒකක ස්කන්ධයක් මත ඇති කරන බලයේ විශාලත්වයට අපි නමක් කියනවා ගුරුත්වජ ත්වරණය කියලා. හරි. දැන් එතකොට ඔයා මෙහෙම හිතන්න. හොඳද? අදින් පස්සේ මම ඔයාට කිව්වොත් ඔයාගේ පුංචි අම්මා කියලා. ඔයාට ටක් ගාලා කාන්තාවක්ම වෙනවා. ඔයාට වචනෙට වඩා පුංචි අම්මා. වචනෙට වඩා ඒ කාන්තාව උහුලුයි. මම හිතන වගේ අම්මා නම් කෙනෙක් ඉන්නකද මට පුංචි අම්මලා නැහැ දරුවෝ. මොකද අපේ අම්මා තමයි මගේ පවුල අපේ අම්මගේ පවුලේ බාලයා මගේ පවුල නෙවෙයි අම්මලා පවුලේ බාලයා. හරිද? මට පුංචි අම්මලා නැහැ. ඒ පුංචි අම්මලා නැති අය ඉන්න පුළුවන්. තේරුම් ගන්නකො. හරිද? පුංචි අම්මා කියලා කිව්ව ගම ශනිකවම ඔයාට වාගේ ඒ පුංචි අම්මා ගුණ වෙනවනේ. මං අම්මා කියලා කිව්වොත් ඔයාට අම්මගේ ගුණ වෙනවනේ. අන්න ඒ වගේ මම අදින් පස්සේ කිව්වා ගුරුත්වජ ත්වරණය කියලා. නිකම් මේ සද්දහන් ඉනිපාදනවා. මම කියන්නේ ගුරුත්වජ ත්වරණය. ටක් ගාලා මැවෙන්න ඕන වාට. ශනිකවම ඔය කියන්නේ කිලෝ 1ක් අදින බලය කියලා. පැහැදිලිද කියන්නේ? මට කියන්න මේ පෘථිවියේ තියෙන මෙතන දරුවෝ. මෙන්න මේ ගුරුත්ව ත්වරණයේ මේ ලක්ෂයේ ගුරුත්ව ත්වරණයේ g. තේරුම කියන්නේ? ඒ කියන්නේ මෙතන ඒකක ස්කන්ධයක් තිබුණොත් මේ පොළව g වලින් අදිනවා. ඒකේ තේරුම කියන්නේ මෙතන ගුරුත්ව ත්වරණයේ g කියන එකේ තේරුම දරුවෝ මේ පොළව මෙතන ඒකක ස්කන්ධයක් තිබුණොත් g වලින් අදිනවා. දරුවෝ කිලෝ 1ක් තබුවම g වලින් අදිනවා නම් කිලෝ m ප්‍රමාණයක් තිබ්බොත් හරියට කියනවා නම් පොල් ගෙඩියක් 5යි 10ක් කීයද 5 වරක් 10යි නේ එකක් 5 නම් 10ක් නේ ඒ වගේ මට කියන්න කිලෝ 1ක් g වලින් අදිනවා නම් කිලෝ m ප්‍රමාණයක් අදින්නේ mg වලින් අන්න මතකද වාට යාන්ත්‍රික විද්‍යාවේ විකටම බරමාංකලේ mg කියලා පැහැදිලිද වාට නේ යාන්ත්‍රික විද්‍යාව මාත්‍රාවේ විකට බර mg කියලා නේද නේ මේ කිලෝ 1ක බලය කිලෝ 1ක බලය වැඩි කරලා ස්කන්ධේ ලැබුණ අපිට m ප්‍රමාණය බලන්න. හරිද? රයිට්. හරි. දැන් මොන පැහැදිලි වාට හොඳේ? ගුරුත්ව ශ්‍රේෂ්ඨ ත්‍රිවතාව කියලා කියන්නේ ඒකක ස්කන්ධයකට ඕනම ස්කන්ධයක් ඇති කරන බලය. මේකේ සමීකරණය මේකයි. හරිද? හැබැයි ඕනම ස්කන්ධයක් නෙමෙයි දරුවෝ ග්‍රහ වස්තුවක් ඒකක ස්කන්ධයකට ඇති කරන බලයක් තියේවි. අන්නේ බලයට අපි කියනවා ගුරුත්වජ ත්වරණය කියලා. ඒ කියන්නේ ගුරුත්ව ශේෂ්ඨ ත්‍රිවතාවෙම තවත් ස්වરૂපයක් තමයි ගුරුත්වජ ත්වරණය. බලයේ ස්වરૂපයක් මෙයා. එයාගේ ස්වરૂපයක් මෙයා. එහෙමනම් ග්‍රහ ලෝක දැන් අපි පෘථිවිය ගමු දරුවෝ. අදින් පස්සේ පෘථිවියේ ගුරුත්වජ ත්වරණයේ සමීකරණය මේක. මේ නිව්ටන්ගේ සාරවත්ත ගුරුත්වාකර්ෂණ නියතය. මේ පෘථිවි ස්කන්ධය. මේ ග්‍රහ ලෝකෙ සිට ඒ කියන්නේ පෘථිවි කේන්ද්‍රයේ සිට අදාළ ලක්ෂයට දුර. හරි. දැන් මට තව ගොඩක් දේවල් පැහැදිලි. මේ බලන්නේ දුර වැඩි වෙන්න ග්‍රහ ලෝකෙ සිට ඈතට යන්න ජීවලගේ අඩු වෙනවා. හරිද? ඒක වහලා තියෙන්නේ පෘථිවි පෘෂ්ඨයේ තමයි ජීවලගේ වැඩිම 9.81. අභ්‍යවකාශයට යන්න ජීවලගේ අඩු වෙනවා. මගේ ළමයි ඒක දන්නවා. ඒක මේ සමීකරණය පේනවද? හරිද? ඊළඟට මෙතන දාන්න අඩුම දුර. කවුද අඩුම දුර? පෘථිවි කේන්ද්‍රය අරය සමාන පෘථිවි පෘෂ්ඨයේ අඩුම දුර. ඒතර දාන්න අරය අඩුම දුර. ඒ විදිහට තමයි ජීවලගේ වැඩි වෙන්නේ. ඒතර පෘථිවි පෘෂ්ඨයේ ජීවලගේ වැඩිමයි. හරිද? දාන්න මෙතෙන්ට අනන්තය. අනන්තයට ගියාට පස්සේ දුර අනන්ත නම් මේ ජීවලගේ බිඳුවයි. ඒ කියන්නේ අනන්ත දුරකදී මේ ජී බිඳුවක් වෙනවා. හරිද? ඔය එකක් ගන්නවා. අභ්‍යවකාශයේදී ගුරුත්ව ත්වරණයක් නැහැ කියලා මගේ ළමයි දන්නවා. නේද නේ? පැහැදිලි. දැන් දරුවෝ ඔයාට මම ලින්ක් එකේ පස්වෙනි පිටුවේ මේ කාරණා සියල්ල තියෙනවා ලියලා. දැන් අපි ගණන් හදන්න කලින් මගේ ළමයි ඒ ටික ඔක්කොම හොඳට බලා ගන්න. හරිද? කොහොමත් මම මේ වීඩියෝ එකේ බලාපොරොත්තු වෙනවා තියරි ටිකයි සරල ගණන් ටිකක් හදලා තව තුන්වෙනි වීඩියෝ එකේ නම් මුසේෂ වලට ඒකේ පාස් පේපර්ස් හදන්න දරුවෝ. හරිද? මේ බලන්න කියන ඕනම ස්කන්ධයකට ඇති කරන්නේ බලයක්. පැහැදිලි? ඕනම ස්කන්ධයක් ඒකක ස්කන්ධයකට ඇති කරන බලයට විශේෂණයක් කියනවා ගුරුත්ව ශ්‍රේෂ්ඨ ත්‍රිවතාව කියලා. දැන් ඒකක ස්කන්ධයක් නිසා සමීකරණය මේකයි. පැහැදිලි? ග්‍රහ ලෝකයක් ඒකක ස්කන්ධයකට ඇති කරන බලයට අපි තව විශේෂණයක් කියනවා ගුරුත්ව ත්වරණය කියලා. දරුවන්ගෙන් හිතුව වකිල්ලනවා. ගුරුත්ව ශ්‍රේෂ්ඨ ත්‍රිවතාව කියලා කිව්වම ගුරුත්ව ත්වරණය කියලා කිව්වම ඒකක ස්කන්ධයක් මත බලය කියලා නැවත සරල සිංහලෙන් හිතන්න. අර මම කිව්ව එක අම්මා කියලා කිව්වම ඔයාට වගේ අම්මගේ මූණ ශනිකවම වෙනවා. ඒ වගේ
මම කියන්නේ ගුරුත්ව ත්වරණය. ඔයා ශනිකවම වා ගන්නවා මේ කතා කරන්නේ හරිද ඒකක ස්කන්ධයක් මත බලය කියලා. පැහැදිලිද? අපි ඊට පස්සේ කතා කරමු එහෙනම් දැන් ගුරුත්ව විභවය කියන්නේ මොකක්ද කියලා. රයිට්? අපි දැන් ලැහැත්ති වෙන දරුවෝ ඒකක ස්කන්ධයක් සම්බන්ධයෙන් වැදගත් වෙන දෙවෙනි නිර්වචනය පැහැදිලි කරන්න යන්නේ. හරි? දැන් අර මම ඉස්සර උදාහරණ කතා කියලා තුනක් දැන් ගුරුත්ව ශේෂ්ඨ තීව්‍රතාව එහෙම නැත්නම් ගුරුත්ව ත්වරණය කියලා කිව්වම අපි පැහැදිලි කළා ස්වාමීන් වහන්සේ කෙනෙක් වඩිනවා. අන්න ඒ වගේ වචනයක්. හරි? දැන් අපි කතා කරන්නේ දෙවෙනි වචනේ. අපි තුමු වලදනවා කියලා. ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ වගේ හරි විශේෂ වචනයක්. පැහැදිලි කරා. අපි දන්න වචන වලදනවා, කනවා. නේද? වඩිනවා, පැවිදිනවා. දන්න වචන. නමුත් අර ඒකක ස්කන්ධයකට දානවා විශේෂ භූ වචන. ඒකයි මේකට හැත් වෙන්නේ. හරි? මේ බලන්න මේ ගුරුත්ව විභවය. හරිද? ඒ වඩ මේක පැහැදිලි කරන්න වෙන්නේ වාට පීවර කරු 4කින්. ඒ කියන්නේ විභවය කියන්නේ මොකද්ද කියන එක එකපාරට පැහැදිලි කරන්න බෑ. ඒක පීවර 4කින් පැහැදිලි කරන්න ඕන. හරි? පළවෙනි පීවර වෙන්නේ මෙන්න මේකයි. මේ බලන්න පොඩ්ඩක්. හරි? මේකෙදි වාට පේනවද මේ මම හඳා යම්කිසි ස්කන්ධයක්. මේ ස්කන්ධය නිසා මෙන්න මේ දුර දක්වා මේක අනන්ත දුර කියලා සලකන්න මේ ස්කන්ධයේ බලපෑම මේ දක්වා දනු තියෙනවා. පැහැදිලි? හරිද? මෙතනින් පස්සේ අනන්ත දුරින් පස්සේ බලයේ බිඳුවයි. ඒක වට පැහැදිලි. අපි කලින් කතා කරපු සමීකරණේ මෙන්න මෙහෙමනේ තියෙන්නේ. නේද? මේ බලන්නේ දුර අනන්තයක් වුණාම g බිඳුවයි. බලයේ බිඳුවයි. දැන් එතකොට නිකන් චුට්ටක් හිතන්න විභවය කියන්නේ කාර්යයක් කියලා. කාර්යයක් කියලා. කාර්යය කියන්නේ මොකද්ද? W සමාන x නේද? එතකොට මම මෙන්න මේ ඒකක ස්කන්ධය දරුවෝ මේ ඒකක ස්කන්ධය අනන්තයේ මිනිවරගෙන යනවා. මේ මිනිවරගෙන යනවා අනන්තයේ. මම අනන්තයේ මේක මේ වගේ අරගෙන යනකොට වට පැහැදිලි කියන්න හරිද? බලයේ බිඳුවන්නේ අය අනන්ත බලයේ බිඳුව වෙනවා නේද නේ? අරගෙන ගියට කාර්යයක් කෙරෙන්නේ. අන්න ඒක නිසා දරුවෝ මේ පාඩමේදී අපි සම්මත කරගන්නවා අනන්ත විභවයේ බිඳුවයි කියලා. හරිද? පැහැදිලි කියන්නේ අපි සම්මත කරගන්නවා මේ පාඩමේදී දිගටම අනන්ත විභවයේ බිඳුවයි කියලා. ඔන්න එක මතක තියාගන්න. හරිද? පොඩි වැඩක් කියන්න ඕන. යාන්ත්‍ර විද්‍යාවේ මතකද අපේ අර ගුරුත්වයටදී වැටෙන වස්තු වල චාලක ශක්තිය දැන විභව ශක්තිය නීතියක් කියලා කතා කරන ගණන් වලදී අපි ගත්තා කැමති තිරස් මට්ටමක විභව ශක්තිය බිඳුවයි කියලා. නේද නේ? අපි එතෙන්දි ගත්තේ කැමති මට්ටම. ඒ වචනේ මෙතෙන්ට හරි. මෙතෙන්දි මම කැමති මට්ටම අනන්තේ. කැමති මට්ටමක් කිව්වම අනන්තෙත් කැමති මට්ටමක් වෙන්න පුළුවන් නේද නේ? අනේ ඒක නිසා මෙතෙන්දි මම කැමති මට්ටම අනන්ත කියලා ගන්න දරුවෝ. අපි සම්මතයක් වශයෙන් අනන්ත විභවයේ බිඳුවයි කියලා ගමු. හේතුව තමයි කො අනන්ත බලයක් නැහැ. බලය නැත්නම් කාටයක් කෙරෙන්නේ නැහැ. අනන්ත විභවයේ බිඳුවයි. තේරුණාද? හරි. බලන්න. මේ දෙවෙනි කතන්දරේ. ඒ මම වටුවනේ විභවයේ වටවට කියා දෙන්නේ ක්‍රම 4කින්. මොන එකක් ඉවරයි. අනන්ත විභවයේ බිඳුවයි. දෙවෙනි එක. අපි දැන් විභවයේදී අත දක්වමු. මොකද විභවය කියන්නේ කියලා. මිනිසුන් සම්මතයකට ආවා. මෙන්න මේ වගේ. කොහොමද දන්නවද? යම්කිසි ස්කන්ධයක් තිබෙන ගුරුත්ව ශේෂ්ඨයකට අනන්ත සිට ඒකක ස්කන්ධයක් ගේන්න. ඒ ගේනකොට කරන කාර්ය ප්‍රමාණය ඒ ලක්ෂ්‍යය විභවය මෙනේ කියලා. හරි? ඕක වගේ ටියුට් හරිද? වගේ ටියුට් එකේ හරි? මෙන්න මේ 7 වෙනි පිටුවේ මේ හරිය දීලා තියෙනවා මම. හරි? මගේ ළමයි ටියුට් එක ඩවුන්ලෝඩ් කරලා ලියා ගන්න එක. හරිද? ඒක පාඩමේ තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ බලන්න හරිද? අනන්ත සිට ඒකක ස්කන්ධයක් ශ්‍රේෂ්ඨයේ ලක්ෂයකට ගෙනින්න. එතකොට කාර්යයක් කරනවා. ඔයා හිතන්නකෝ අනන්ත දන්වා කිලෝ එකක් මෙතෙන්ට ගෙනාවා. එතකොට ඔයා කළා ජූල් 5ක කාර්යයක්. හරිද? කිලෝ ඒකක ස්කන්ධයකට ජූල් 5ක් වෙනවා. එහෙනම් මෙතන විභවය 5යි. මෙතෙන්ට ගෙනකොට ජූල් 8ක කාර්යයක් කළා. එහෙනම් විභවය 8යි. පැහැදිලි කියන්නේ. ඒක දැන් හරියට ඇඟට ගන්න දන්න. කාර්ය ප්‍රමාණයට නමක් කියනවා. විභවය කියලා. හරිද? අපි මෙහෙම ගමුද උඩ උදාහරණයක්. දැනට ඔයා ජීවත් වෙච්ච අවුරුදු ගානට අපි නමක් කියන්නේ නැද්ද? වයස කියලා.
ජීවත් වෙච්ච අවුරුදු ගාන කියන්නේ ඉලක්කම. අවුරුදු 18යි. ඒ 18ට කියනවා වගේ වයස කියලා. නේදනේ? ඔයාලා පැහැදිලි කියන්නේ? එහෙම නේද? ඔයා ජීවත් වෙච්ච අවුරුදු ගාන කියන ඉලක්කමට මේ නමක් කිව්ව වයස කියලා. ඒ වගේ නෙවෙයි නේද? මේ අනාදිසන් මෙතෙන්ට ගේනකොට කාර්යයක් කළා. ඒ කාර්යයටයි කියන්නේ අපි විභවය කියලා. පැහැදිලිද? හරි. කාර්යයට නමක් කියනවා විභවය කියලා. හරිද? කතන්දර දෙකක් ඉවරයි. එකක් තමයි අනන්ත විභවයේ බිඳුවයි. පැහැදිලි? විභවය අර්ථයක් වන්නේ කොහොමද? ඒකක ස්කන්ධයක් අනන්ත සිට ගේනකොට කළ යුතු කාර්ය ප්‍රමාණය කියලා. පැහැදිලි? හරිද? දරුවෝ ඊළඟට තුන්වෙනි කතන්දරේ බලන්න. හරිද? තුන්වෙනි කතන්දරේ කතා කරන්නේ සියලු ගුරුත්ව විභවයන් ඍණ කියලා. ඔයාට ඒක පැහැදිලි කරන්න ඕනේ. සියලු විභව ඍණ වෙන්න ඕන කියලා. හරි? මේ බලකොට මේ තියෙන්නේ අනන්තේ. මෙන්න මේ තියෙන්නේ අනන්තේ. අනන්ත විභවයේ බිඳුවයි කියලා අපි කලින් සම්මත කරගත්තා පළවෙනි කතන්දරේදී. හරිද? දරුවෝ ඔයා මට කියන්න පොඩ්ඩක් මේ චෝක් කැලේ බර තියෙන පල්ලයට. මේක අත්හැරීම අපි කියනවා ඒකේ විභව ශක්තිය අඩු වෙනවා කියලා. අර බර බලයේ තියෙන පැත්තට යනකොට බලයේ තියෙන පැත්තට ඇද්දී අපි සාමාන්‍ය කියන්නේ ශක්තිය අඩු වෙනවා කියලා. හරිද? බලන්න අපි සම්මත කළා අනන්ත ශක්තිය බිඳුවයි කියලා. එතකොට බලන්න දැන් මෙයාමම ගේන්නේ බලය. ඒ ගුරුත්ව ආකර්ෂණ බලනේ කියන ආකර්ෂණ. මෙයාව ආකර්ෂණය කරනවානේ. එතකොට මම දැන් මෙයා ගේන්නේ දරුවෝ ආකර්ෂණ බලය තියෙන පැත්තට. බලය තියෙන පැත්තට යද්දී ශක්තිය හානි වෙන්න ඕන. නේ? මේ වගේ හානි වෙන්න ඕන. දැන් අනන්ත ශක්තිය බිඳුවයිනේ. නේද? අනන්ත ශක්තිය බිඳුවයි. එතකොට බලය තියෙන පැත්තට එනකොට ශක්තිය තව තවත් හානි වෙනවා. පැහැදිලි? එතකොට අනන්ත බිඳුවයි ඊට වඩා හානි වෙනවා. ඒවත් බිඳුවට වඩා අඩු වෙනවා. ඔයා මට කියන්නේ දෙයක් දරුවෝ බිඳුවට වඩා අඩුයි කියලා කියන්නේ ඒක ඍණ වෙන්න ඕනනේ. පැහැදිලිද ඔයාලට? ඒක නිසා සියලුම ගුරුත්ව විභවයන් අපි සලකන්නේ ඍණ කියලා. හරි? මේ පාඩමේදී. දැන් මට පොඩ්ඩක් ආයතනයක් අවශ්‍යයි යාන්ත්‍රික විද්‍යාවත් එක්ක චුට්ටක් කතා කරන්න. මේ බලන්න අපි යාන්ත්‍රික විද්‍යාව ගානකදී මෙන්න මේ වගේ කැමැති මට්ටමක විභව ශක්තිය සමානයි බිඳුවයි කියලා සම්මත කරගන්නවා. හරි? එතකොට මෙතන බිඳුව නම් ඊට වඩා උඩ ගන්න. ඇයි කරවන්නේ? මම යම් ස්කන්ධයක් මෙතන තිබ්බා. මෙන්න ඉති බල mg. මම මේක ඉස්සුවම මෙහෙම උඩට වඩ පැහැදිලි කියන්නේ. මේ ඉස්සුව උඩට මේ h උසක් අරන් ගියාම උඩට නේද? ඔයා මට කියන්න. මම බලයට විරුද්ධව මෙයාව බලයට විරුද්ධව අරගෙන යනකොට මගින් ශක්තිය වැය වෙනවා. ඒ මගින් වැය වෙන ශක්තිය මේක ගබඩා වෙනවා. එතන බිඳුවට වඩා බිඳුව හිතිය කෙනා මෙතනදී ශක්තිය බිඳුවයි තව තවත් ගබඩා වෙනවා කියන්නේ බිඳුවට වඩා වැඩි වෙනවා. දෙයක් දරුවනේ බිඳුවට වඩා වැඩි නම් ඒක ධන. ඒක නිසා තමයි මේ හදිහි විභවයේ ධන mg හරියි. මම මේක දිනනවා 15ට. බලන්න. දැන් බලන්න ශක්තිය අඩු වුණා. මෙතනදී බිඳුව අඩු වුණා. අන්න අපි කියනවා ඍණ mg කියලා. වීශා බිඳුව මට්ටමේ 15 කියන ඍණ. නේද? අහගන්න වීශා බිඳුව මට්ටමේ 15 කියන ඍණ. ඒකම මෙතනත් වෙන්න එපා. ඇයි? මෙතෙන්දී අපි බිඳුව කියලා ගත්තේ අනන්තේ. මේ බිඳුව මට්ටමට 15 හිටියු ඍණ. බිඳුවට වඩා අඩුයි. ඒකත් ඍණ. කාරණා තුනක් ඉවරයි. මතකද? එකක් තමයි අනන්ත විභවයේ බිඳුවයි. දෙවෙනි එක තමයි විභවයේ අතිදැක්වීම. තුන්වෙනි එක තමයි දරුවෝ ඕනම ගුරුත්ව විභවයක් අපි මේ පාඩමේ සලකන්නේ ඍණ කියලා. මොකද සම්මතයක් වශයෙන් අපි ගත්තා අනන්ත විභවයේ බිඳුවයි කියලා. ඒ නිසා අනිවාර්යයෙන් මේක ඍණ වෙනවා. පැහැදිලිද? නේ? තුන්වෙනි කාණ්ඩේ. ඒක තමයි හතරවෙනි කාණ්ඩේ. අපි ඒක තමයි ගන්න යන්නේ දැන් විභවයේ සමීකරණ දරුවෝ. පැහැදිලිද කියන්නේ? අපි දැන් මේ යනවා විභවයේ සමීකරණය ගන්න. බලන්න. මේක ඔප්පු කරන්න බැරි එකක්. A-level physics syllabus එකේ හැටියට. හරිද? මෙන්න අනන්තය. පැහැදිලිද? මම ඒකක ස්කන්ධයක් තිබ්බා අනන්තය. මම මේක මෙහෙම කියනකොට මේ බලන්න. ඇති වෙන බලය
දරුවෝ තැනින් තැනට වෙනස් වෙනවා. බලය සමානයි G M බෙදීම නේද? දුරේ වගේ. දැන් මෙයාට සිට දුර වෙන මෙයාට සිට මෙහාට දුර වෙනස් වෙනකොට බලය වෙනස් වෙනවා. ඇත්තම විභවය කියන්නේ මොකද්ද? මෙතෙන්ට එනකොට කරන කාර්යය W සමානයි Fs. බලන්නකොට බලය නියතනම් මට තිබුණා මේ බලය වැඩි කරලා ගෙන දීපු දුරින් කාර්යය එහෙම නැත්නම් විභවය හොයන්න. ධන එකේ කාර්යය විභවය හොයන්න තිබුණා. නමුත් ප්‍රශ්නේ වෙන්නේ දුර සමග බලය වෙනස් වීමයි. ඒ නිසා මම මැට්ස් කරනකොට පුංචි වැඩක් දෙන්න. වැඩේ මොකක්ද දන්නවද? මේ බලන්නේ ධන එකේ කාර්යය එකක් විභවය. මෙන්න සමීකරණය. බලන්න මේ දුර වෙනකොට මම මේක දැම්මා. මෙන්න dx. මේක අනුකරණය කරන්න. අනාගත සිට d දුරකට. හරිද? එතකොට මේක අපේ ෆිසික්ස් සිලබස් එකේ ඔප්පු කරලා පෙන්නන්න බෑ. මොකද අනුකරණය අපේ සිලබස් එකට නැති නිසා. හරි? මේක අනුකරණය කළාම ඉන්නේ දරුවෝ e සමානයි ඍණ g කැපිටල් M බෙදීම d. මොන පාඩම් කරගන්න. හරිද? පැහැදිලි? විභව සමීකරණය කියන්නේ දැන් මේ තියෙන්නේ විභව සමීකරණය. ඍණ g M බෙදීම d. මගේ දරුවන්ට සාමාන්‍යයෙන් පැටලෙන්නේ ඇත්තෙන් දැන් අර මුලින් කරපු බල සමීකරණේ පැටලෙන්නේ නැහැ. ශේෂ තීව්‍රතා සමීකරණේ පැටලෙන්නේ නැහැ. හැබැයි විභව සමීකරණය පැටල ගන්නවා. චුට්ට බලන්න ඉස්සෙල්ලා නේ. කැපිටල් M කියලා ස්කන්ධයක් තියෙනවා. ඒකේ කේන්ද්‍රයේ සිට සිම්පල් d තුලින් ඒකක ස්කන්ධයක් තියෙනවා. එතකොට මේක මත විභවය ඍණ g කැපිටල් M බෙදීම d. ඒ කියන්නේ අනන්ත දුර ගෙනනවා කියලා අනන්තෙන් එන්නේ අනුකරණය කළා. එන්නේ ස්කන්ධයේ සිට දුර. මතකද? අනන්ත දුර නෙමෙයි ස්කන්ධයේ සිට දුර එන්නේ. මේ පාඩමේ මේ දුර එන්නේ. මේක හරි? දැන් එතකොට අදින් පස්සේ අනේ දරුවනේ මෙන්න මේක මත් තියාගන්න. අර මතුවේ අම්මා කියනකොට වාට මැවෙන රූපයක්. ඒ වගේ මේ වගේ. මේ ලියලා තියෙන මොකද්ද? හිතන්න. මෙයා නිසා මෙතන ඒකක ස්කන්ධයක් තිබ්බ ශක්තිය. මෙයා නිසා මෙතන ඒකක ස්කන්ධයක් තිබ්බොත් මෙච්චර ශක්තියක් තියෙනවා. හරිද? දැන් මෙතන ඒකක ස්කන්ධයක් තිබ්බොත් මෙච්චර නම් මෙතන m ප්‍රමාණයක් තිබ්බ ශක්තිය. නේද? එකක් තිබ්බොත් මෙච්චර නම් m ප්‍රමාණයක් තිබ්බොත් විභව ශක්තිය ඍණ d කැපිටල් M මෙන්න වරසිම්පල්. මේ තියෙන එකක ශක්තිය මම වැඩි කරලා m වලින්. ලැබුණ m ප්‍රමාණ ශක්තිය. පැහැදිලිද කියන්නේ? මේ තියෙන එකක ශක්තිය එකක් විභවය. මේ තියෙන ඕනම සිම්පල් m ප්‍රමාණයක ශක්තිය. පැහැදිලි? ඒකට අපි කියන්නේ විභව ශක්තිය කියලා. මේක විභව ශක්තිය. දැන් අර මම කියන්නේ අපි අහනවා ස්වාමීන් වහන්සේ මොනවද දන්නවා? ඕනම ස්කන්ධයකට කියන්නේ ශක්තියක් කියලා. ඒකක ස්කන්ධයක විභවයක් කියලා. ඒකක ස්කන්ධයක ශක්තිය විභවය. පැහැදිලි වලට. හරිද? මේ කොහොමද දෙයක් වාක්‍යයක් දෙන්නද? ඒක තමයි. හරි. බලන්න. දැන් මේක ඒකක ස්කන්ධයක ශක්තිය. මේ තියෙන්නේ සිම්පල් m ප්‍රමාණික ශක්තිය. ඔයාලට වුණා. හරි. මේක ලියද්දි හිතන්න. මේ ලියන්නේ ඔයා කියන්නේ හිත කියන්නේ ඒකක ස්කන්ධයක ශක්තිය මේ තියෙන්නේ කියලා. හරි. මේ තියෙන m ප්‍රමාණික ශක්තිය කියලා හිත ලියන්න. නැත්නම් වට ගණන් අනිවාර්යයෙන්ම අවුල් කරගන්නවා. පැහැදිලි? හරි. අපි දරුවෝ දැන් මේ වෙනකොට ගුරුත්ව ශේෂ්ඨවල තියෙන ප්‍රධාන තීරි ඔක්කොම අවසන්. සාමාන්‍යයෙන් දරුවෝ මේ අවුරුදු 20 ගානක් උගන්වන්න ගත්ත අත්දැකීම් වලින් මම දන්නවා ළමයින්ට බොහෝ විට මේ ගුරුත්ව විභවය සම්බන්ධ ගැටලු තියෙනවානේ. අන්නේ ගැටලු දරුවෝ විසඳන්න බෑ. අමාරුයි. ඒක ළමයිට තේරුම් ගන්න නැහැ. ඒක නැත්නම් අර මම වට ඉස්සෙල්ලා කිව්වේ දරුවෝ දැන් ශේෂ්ඨ ත්‍රිභුතාව කියනකොට ඔයාලා දැනෙන්න ඕන මොකද්ද? ඒ ඒකක ස්කන්ධයක් මත බලය කියලා. විභවය කියනකොට ඔයාලා දැනෙන්න ඕන ඒකක ස්කන්ධයක ශක්තිය. එහෙම නැත්නම් කාර්යය කියලා. පැහැදිලිද කියන්නේ?
එතකොට දරුවෝ සමීකරණ ලියනවා මුකුත් නොහිතා. මේ ලියන්නේ මොකද්ද කියලා නොදැන ලියන්නේ. නොහිත ලියන්නේ. අන්න ඒක උඩ ඇත්තටම මොකක් හරි මේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ. හිතලා ලියන්න පටන් ගන්න. එතකොට ඔයාලට මේ පාඩම හරි ලේසියි. මම කිව්වා දැන් ඔයා මගේ පන්ති හිටියනම් අද මම ඔයාලට ටොකු වෙන කියා දෙනවා. මේක හිතලා ලියන්න. හිත ගණන් වරද්දන්න දෙනවා chance එක. වරද්දව මම ආව නිවැරදි කරනවා. තේරුණාද කියන්නේ? මම මෙතෙන්දී එක බෑ. හරි? ඇත්තටම වීඩියෝ එකකදී කරන්න පුළුවන් දේ පන්තියේ කරන දේවල් වලින් 40%යි. මීට වඩා 60%ක් අපි පන්ති වල කරන්න තව. ඒක කරන්න බෑ මේ පන්ති වල. මේ වගේ ක්‍රමයකදී බෑ. හරි? මම ඒක නිසා දැන් මගේ අත්දැකීමක් තියෙනවා. මොකද්ද? දරුවෝ වරද්ද ගන්නම වැඩිපුර විභවයේ සම්බන්ධ ගැටලු කියලා. අන්න ඒක නිසා දරුවෝ මම චුට්ටක් විභවයේ සම්බන්ධ ගණන් කීපයක් විතර දැම්මා. ඕගොල්ලන්ගේ නෝට් එකේ පිටුවන්ක 11ට. පැහැදිලිද කියන්නේ? අපි දාන්නේ අන්නේ ගණන් 4 5 හදන්නේ මේ යන්නේ ඉස්සෙල්ලම. තේරුණා? ඊට පස්සේ මම ආපහු විභවයයි ශේෂ්ඨ තීව්‍රතාවයයි බලයයි තුන්දෙනාම කරගෙන ගණන් ටික හදනවා. පැහැදිලි? හරි? ඊට පස්සේ ඔයාලට සතියක් හම්බ වෙනවා. ඒ සතියේදී කරුණාකරලා ඔක්කොම හොඳට රිවිෂන් කරලා නෝට් ඔක්කොම බලලා පැහැදිලි පාස් පේපර්ස් කීපයක් මම ඔයාලට එවන්නම් දරුවෝ මේ WhatsApp group එකට ඒ පාස් පේපර්ස් ටික try කරන්න. මගේ ටියුට් එකක් දැන් WhatsApp group එකේ බොහෝ විට වැටලා ඇති. ඒකේ බහුවන try කරන්න. පැහැදිලි? අපි ඔක්කොම ටික ඉක්මන විසඳමු. එතකොට ඔයාලට තව පාඩමක් ඉවරයි. බර්නුනි ඉවරයි. මේක ඉවරයි. හරිද? බලන්න පොඩ්ඩක්. බලන්න. capital M කියලා ස්කන්ධයක් තියෙනවා. දැන් ඒකෙදි තියෙන simple D දුරින් ඒකක ස්කන්ධයක් තිබුවොත් ඒකේ ශක්තිය ඒකක ස්කන්ධයේ ශක්තියට කියන්නේ විභවය. මතකනේ? හාමුදුරුව ඇවිදිනවා කියන්නේ වඩිනවා. පැහැදිලි? ඇවිදිනවා තමයි. හැබැයි කියන්නේ වඩිනවා කියලා. ඒකක ස්කන්ධයක ශක්තිය තමයි. හැබැයි කියන්නේ විභවය කියලා. මේ සමීකරණය ගන්න පුළුවන්. දැන් මට මතකයි. මේ සමීකරණය ලියනකොටම හිතන්න හැම වෙලේම මේකට ඉලක්කම් දැම්මොත් අගයන් දැම්මොත් ලැබෙන්නේ මෙතන ඒකක ස්කන්ධයක් තිබුවොත් එහි ශක්තිය හෝ කාර්යය. පැහැදිලිද? හරි. දැන් එතකොට ඒකක එකක් තිබ්බොත් දරුවෝ මෙච්චර නම් එතන m ප්‍රමාණයක් තිබ්බොත් අපි ඒක වැඩි කරමින් ගිහින් තේරුණාද නේ? අපි ඒක වැඩි කරමින් ගිහින් අර මම හැමදාම කියන්නේ ෆිසික්ස් වල දරුවෝ වැඩිපුරම තියෙන්නේ පොල් ගෙඩි එකක් පහ නම් 10ක් කීයද කියලා අහන ගණන්. එහෙම නැත්නම් පොල් ගෙඩි 1000ක් රුපියල් 10000 නම් පොල් ගෙඩියක් කීයද කියලා අහන ගණන්. ඒකට මෙයන්නේ හැබැයි එකක ශක්තිය. දැන් එකක ශක්තිය මෙච්චර නම් m ප්‍රමාණික ශක්තිය මම එකක ශක්තිය වැඩි කළා m ගෙන්. පැහැදිලිද? හිතන්න හැම වෙලේම සමීකරණ ලියනකොට මොකද්ද මේ ලියන්නේ කියලා ඒකක ස්කන්ධයේ ශක්තිය. තේරුණානේ? හරි. බලන්න උදාහරණ දරුවෝ පස්වෙනි එකේ පස්වෙනි එකේ පිටුවන්ක 11යි. අහන්නේ මේ දෙයක් කැපිටල් M අපේ පෘථිවි ස්කන්ධය. මේ පෘථිවි ස්කන්ධයේ සිට කැපිටල් R දුරින් තියෙනවලු සිම්පල් M ස්කන්ධ චන්ද්‍රිකාවක් තියෙනවලු. දැන් ඒකට මේ චන්ද්‍රිකාව තියෙන කක්ෂයේ විභවය අපි අහනවා. දැන් පැහැදිලි කියන්නේ පුංචි අම්මා කියද්දි ඔයාට පුංචි අම්මගේ මුල් මතක් වුණා. අම්මා කියද්දි ඔයාට අම්මගේ මුල් මතක් වුණා. නේ? ඒ වගේ මම විභවය කියන්නේ ඔයාට මතක් වුණේ මොකද්ද? හරි. නේද? ඔයාට පැහැදිලි කියන්නේ විභවය කියන්නේ මෙතන ඒකක ස්කන්ධයක් තිබ්බ ශක්තිය. හරිද? හොඳයි. ඊට පස්සේ ආන මෙතන විභව ශක්තිය. මේ වගේ නේ. ඒතර විභවය කියන්නේ අර මම කියන්නේ අපි ඇවිදිනවා ස්වාමීන් වහන්සේ වඩිනවා. අපි කියන ඕනම ස්කන්ධයක තියෙන විභව ශක්තිය. ඕනම ස්කන්ධයක තියෙන විභව ශක්තිය. හැබැයි ඒකක ස්කන්ධයේ තියෙන විභවය. ඒතර විභව ශක්තිය කියන්නේ මෙතන චන්ද්‍රිකාවේ කියන්නේ M කියන චන්ද්‍රිකාවේ තියෙන ශක්තිය කොච්චරද කියලා යහන්න. හරිද? ආයෙ මනෝ චාලක ශක්තිය. ඒක නම් වට පළවෙනි වීඩියෝ එකේ පැහැදිලි කළා. චන්ද්‍රිකාවගේ චාලක ශක්තිය හොයන්නේ කොහොමද කියලා. හරිද? ඊට පස්සේ මුළු ශක්තිය. මුළු ශක්තිය කියලා කියන්නේ දරුවෝ චාලක ශක්තිය විභව ශක්තිය එකතු. හරි. පැහැදිලි? ඔන්න බලන්න නේ විභවය මෙහෙමයි. ඉතින් මම හිතනවා මේ මොකක්ද අහන්නේ? මෙතන එකක ස්කන්ධයක් තිබ්බ ශක්තියනේ. ඒකක ස්කන්ධයක් තිබ්බ ශක්තිය වෙනුකට ත්‍රිනජී කැපිටල් M බෙදීම මේ දුර R. මේ පෘථිවි ස්කන්ධය. මේක තමයි මෙතන මේක ටිකක් අහලා ලැබෙනවට මෙතන කිලෝ එකක් තිබ්බ ශක්තිය දරුවෝ. මොලේට ගියාද? හරි. එතකොට
දැන් අහනවා විභව ශක්තිය කියලා අහන්නේ මෙතන සිම්පල් m ප්‍රමාණයක් තිබ්බ ශක්තිය කියන එකයි. ඔයා ගාව දැන් තියෙනවා මෙතන කිලෝ එකක් තිබ්බ ශක්තිය. ඒකක ස්කන්ධයක ශක්තිය මෙච්චර නම් m ප්‍රමාණයක ශක්තිය කොච්චරද? ඒක ඔයා මෙන්න මෙහෙම වැඩි කරා. පැහැදිලිද කියන්නේ? මෙහෙම වැඩි කරා. තේරුණාද කියනවාට? දැන් මේ තියෙන m ප්‍රමාණයක ශක්තිය. පැහැදිලි. හරි? දැන් අහනවාට චාලක ශක්තිය කොච්චරද කියලා අපිට කියන්න. හරි? චන්දිකාවේ චාලක ශක්තිය හුවම හොඳම දේ තමයි එයා ගමන් කරන වෘත්තයේ චලිතයට F සමානින් මේ දාන එක. වෘත්තයේ කේන්ද්‍රය පැත්තට F සමානින් මේ දාන. මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කළා. නැවත ඔයාලට මම කියනවා. ඒක මම මෙතන පොඩ්ඩක් ලියන්නම්. මේ බලන්න චන්දිකාව වෙන වෘත්තයේ කේන්ද්‍ර පැත්තට මම F සමානයි මේ දැම්මා. F කියන මොකක්ද? නේද? ස්කන්ධ අතර බලය. නේ? ස්කන්ධ අතර බලය. අපි බලය මේ ස්කන්ධය අතර බලය. අපි බලය හොයන්නේ කොහොමද? ඒක හිමේ නිව්ටන්ගේ සමීකරණය. ඒ කියන්නේ මෙහෙම. මේ G capital M simple M විදීම දුරේ වර්ගය සමාන කරලා. මෙන්න චන්දිකාවේ ස්කන්ධය. වෘත්ත චලිතයක් නිසා කේන්ද්‍ර පැත්තට ත්වරණය මම මෙහෙම ලියුවා. මේ යුගයේ යන්ත්‍ර විද්‍යාවේ වෘත්ත චලිත වලින්. හරි? දැන් එතකොට මේ ආර්ට ආර්ට් කැපෙනවා මම ඔයාලට පළමු වීඩියෝ එකේ කිව්වා මේ simple m හදිස්සි වෙලා කවන්න එපා අපරාධේ. දැන් මේ දෙකට දෙකන්න මෙන්න මේවට දාපු දෙකකින්. බෙදුවට පස්සේ බලන්න G capital M simple M දෙකකින් දෙකයි ආ සමාන කරනවා. මේ දෙකෙන් බෙදුවා භාගයයි simple M v වර්ග කියලා. මම මේ දෙකත් දෙකෙන් බෙදුවා. මගේ ළමයා දන්නවා භාගයක් m v වර්ග කියන්නේ චාලක ශක්තිය කියලා. එහෙනම් චාලක ශක්තිය සමානයි මේකට. නේද? ඒ නිසා පිරුගන්න මේ චන්දිකාවේ චාලක ශක්තිය සමානයි capital D capital M simple M බෙදීම 2r කියලා. පොඩි අපූර්වයක් නිකන් චුට්ටක් බලන්නදලු. දැන් මේ තියෙන්නේ බලන්න මේ තියෙන්නේ හොඳට බලන්න විභව ශක්තිය. ඒක රින කමක් නෑ මේ විභව ශක්තිය. බලන්න ඒක දෙකෙන් බෙදලා මේ නිකන් ඇඟේ තියාගන්න. ඒකට බහුවර්ණයක් කරනකොට දරුවෝ අපි පුළුවන් තරම් try කරන්න ඕනේ ඒක වෙලාවෙනම් හදලා උත්තරේ ගන්න නෙමෙයි. නේද? ටක්ටික් ක්‍රම දාලා හිතන උත්තරේ ගන්න. චන්දිකාවක විභව ශක්තියෙන් භාගයයි චාලක ශක්තිය. මතක තියාගන්න. චන්දිකාවක කක්ෂයේදී තියෙන විභව ශක්තියකින් භාගයක් තමයි චාලක ශක්තිය. හරිද? පැහැදිලි? අන්තිමට අහනවා මුළු ශක්තිය කොච්චරද කියලා. මුළු ශක්තිය කියන්නේ ඡාසාහා විශාල එකතුව. ඒක ඉතින් කරන්න. කොහොමද දන්නවද? මේ බලන්නේ මේ තියෙන්නේ හිතන්නකො පාන් ගෙඩියක් කියලා. මේ පාන් ගෙඩියක්. මේ පාන් ගෙඩියෙන් භාගයක්. මේක රින. මේක දාන්න. ඒක පාන් ගෙඩියකින් භාගයක් ගියාම ඉතුරු වෙන්නේ පාන් භාගයක් නේ. එහෙනම් මේක නම් ගෙඩිය ඒකෙන් භාගයක් ගියාම ඉතුරු වෙන්න ඕන මෙන්න මෙච්චරයි. රින G capital M simple M බෙදීම 2යි. හරිද? මේක කටපාඩම් කරගන්න එපා. හරිද? ඒකේ චාසා පාඩම් කරන විශා පාඩම් එහෙම හැදරුවා. අර සමීකරණයක් තිබ්බනේ මේ විභව සමීකරණේ විභව ශක්ති සමීකරණේ බලය සමීකරණේ ඒක පාඩම් කරගන්න. ඒ වයින් අවශ්‍ය දේ හදලා ගන්න. හරිද? දැන් ගමු උදාහරණයක් වගේ මේ වීඩියෝ එක පෝස්ට් කරන්න. පෝස්ට් කළා ඊට පස්සේ උදාහරණ 6 හදන්න. තේරුණාද? දැන් මේ උදාහරණ 5 නේ හිතුවේ 6 හදන්න. හදලා මම ඒකේ වීඩියෝ කරගෙන යනවා. ඔයා ඊට පස්සේ හදලා බලන්න මම හදන්නේ කොහොමද කියලා. හරි? මම හිතනවා මගේ ළමයි මම කිව්ව විදිහටම මිනිත්තු 10ක් වගේ තිස්සේ 6 වෙනි ගාන try කරන්න ඉදී කියලා. හරි? මේ අපි යන්නේ දැන් 6 වෙනි ගානට. මේ ගානේ චුට්ටක් බලන්න දරුවෝ හරිද? මේ සමචතුරස්‍රයක ශීර්ෂවල මුලවල simple m ස්කන්ධ 4ක් තියෙනවලු. හරි? මේ චතුරස්‍රය එකපාරක දිග මුළු දෙකයි. හරි? ඉතින් අපි අහනවා මෙන්න මේ O කියන කේන්ද්‍රයේ හරිද? ශේෂ්ඨ ත්‍රිභුජය වහනවා. හරි? O කියන කේන්ද්‍රයේ විභවය අහනවා. එතකොට අහනවා මෙතන capital M ස්කන්ධයක් ගෙනත් තිබුවොත් පැහැදිලිද කියන්න එයාගේ මුළු විභව ශක්තිය අහනවා. මේකත් දේශි ගානක්.
ඔකට මේ අර විභවයේ සමීකරණය ප්‍රැක්ටිස් වෙන්න මම දෙන්නේ. හරි? අපි මුලින්ම මෙන්න මෙතන සේසටිවිතාව ගමු. නේද? ඔය දැන් මිනිත්තු 10ක් try කරලා තිබුණේ. හරි? ඒ මෙතන සේසටිවිතාව බිඳුවයි. ඇත්තටම මෙතන ඉඳන් මේ වගේ ස්කන්ධ හතරක් තියෙන තැනක ඒ කියන්නේ ස්කන්ධ හතරක් පමණක් නේ පෘථිවිය මුකුත් නැහැ තියෙන තැනක කේන්ද්‍රේ වස් තව ස්කන්ධයක් තිබ්බ කියන එකට බලයක් ඇති වෙන්නේ නැහැ. හරිද? ඇයි කියලා බලන්න. දැන් අර වට ශේෂ්ඨ ත්‍රිවිධතාව කියද්දි ඒ මොකක්ද කියලා හිතුණා නම් තමයි ඔයා ගන්න ටුක් ගාලා ගන්න. පුංචි අම්මා කියද්දිම පුංචි අම්මා මැවෙනවා. නේද නේ? මම කියන ශේෂ්ඨ ත්‍රිවිධතාව කියලා. වට මුකුත් මැවෙන්නේ නැහැ. එතකොට බෑ. හරි? දැන් ඔයාට දැනෙනවද මෙතන මේ මොකක්ද කියන්නේ කියලා? මෙතන ඒකක ස්කන්ධයක් තිබුවොත් බලය. ඒකයි කියන්නේ. ඒකක ස්කන්ධයක් තිබුවොත් බලය. හරිද? මම පොඩ්ඩක් මේ ස්කන්ධ හතර නැවත චුට්ටක් අදින්න බලන්න. මේ එතකොට දරුවෝ හරිද? මෙතන මම තිබ්බා ඒකක ස්කන්ධයක්. මට කියන්නේ මෙයාව මෙහෙට ගන්න කරේ. sorry බලන්න. මෙයාව මෙහෙට ආකර්ෂණය කරේ. නේද? මෙයාව මෙහෙට ආකර්ෂණය කරේ. මෙයාව මෙහෙට ආකර්ෂණය කරේ. මෙයාව මෙහෙට ආකර්ෂණය කරේ. නේද නේ? මේ වගේ විශාලත්වයෙන් සමාන හරියටම අංශක අණුව තිබෙන බල හතරක් තිබුණොත් ඔයාලට කියන්නේ ඒකේ සම්ප්‍රයුක්තය මොනවද? බිඳුවයිනේ. එහෙම නේද කියන්නේ? සම්ප්‍රයුක්තය බිඳුවයිනේ. බල හතරක් තිබ්බම ඔන්න බලන්න මේ පැත්තට ගන්න කියලා ගමු. මේක දරනවා මේක රින. එතන මේ දෙක ලම්බක නිසා මේ පැත්තට මේ දෙකෙන් බලපෑමක් නැහැ. එතන ඊරින ඊ බිඳුවයි. මේ පැත්ත ගත්තොත් ඒකට මේ පැත්ත ලම්බකයි. මගේ ළමයි දෛශික දන්නවා කියලා මම හිතනවා. එතකොට මේ දෙක බලපාන්නේ මේක දන්නවා මේක රින එකතු කරලා බිඳුවයි. දැන් ඇත්තටම යම් කිසි දරුවෙකුට මේ මෙතන ශේෂ්ඨතාව ඇහුවම හරිද? ඒක ඔයාට දරුවෝ හොයන්න බැරි වෙන්නේ වෙන කිසිම එකක් නිසා නෙවෙයි. අර ශේෂ්ඨතාව කියනකොට මේ අහන්නේ මෙතන ඒකක ස්කන්ධයක් තිබ්බම බලය කියන එක නොහිතෙච්ච නිසායි. කරන්න තිබුණේ මොකක්ද ඔයාලට? මෙතන කිලෝ එකක් තියන්න. තියලා බලන්න. අනිත් හතර දෙනා එයාට ඇති කරන බල කොහොමද කියලා. දරුවෝ ශේෂ්ඨතාව කියන්නේ ඒකක ස්කන්ධයක බලය. හරි? දැන් තව පාරක් අහනවා ගාන බිලි කොටස යනවා මේ මෙතන විභවය කොච්චරද කියලා අහනවා. විභවය. හරිද නේ? ඒතර විභවය හොයනකොට මම ඔයාලට පුංචි ක්‍රමයක් කියන්නම්. මේ ක්‍රමය මේකයි. හරිද? මේ ක්‍රමය මේකයි. හරි? මේවට දරුවෝ තියෙනවා ගණිතයේ පොඩි නමක් විභව අධිස්ථාපන මූලධර්ම කියලා. විභව අධිස්ථාපන මූලධර්මය බරපතල විදිහට උගන්වන්නේ දරුවෝ ගුරුත්ව ශේෂ්ඨවලදී නෙවෙයි විද්‍යුත් ශේෂ්ඨවලදී. හරි? නමුත් දැන්ටත් දරුවෝ මේ අධිස්ථාපන මූලධර්ම කියන එක නිකන් චුට්ටක් මතක තියාගන්න. 2021 පුංචි ළමයින්ට කියන්නේ ඔයාට ඔය අධිස්ථාපනය කියන වචනේ දරුවෝ සිලබස් එකේ දැන් කීපයක එනවා. ආලෝකයේ ඉස්සර එකක් තුන ප්‍රවේග අධිස්ථාපන මූලධර්ම කියලා. ඒක දැන් වාගේ සිලබස් එකට නැහැ. විභව අධිස්ථාපන මූලධර්ම. තරංගව දෙනවා. තරංග අධිස්ථාපන මූලධර්ම කියලා. අධිස්ථාපනය කියන එකේ තේරුම හරිද? කෙමිස්ට්‍රි වල කරා නම් මට ඩෝල්ටන්ගේ වායු ආංශික බිඳ නියමේ අන්න ඒ වගේ එකක්. හරිද? ඒ කියන්නේ වෙන වෙනම තනියෙන් ඉන්නකොට ඇතිවන බලපෑම් වල එකතුව මුළු බලපෑමයි කියන එක. අපි හිතමු දරුවෝ හරිද? මේ බලන්න ළමයෙක් ඉන්නවා. තව ළමයෙක් ඉන්නවා. තව ළමයෙක් ඉන්නවා. හරි? ඒගොල්ලෝ මේ කාමරයට ආවම මෙයා තනියෙන් ආවොත් හරිද? හිතන්න මෙන්න මේ ටික සුද්ධ කරනවා කියලා. මෙයා තනියෙන් ආවොත් සුද්ධ කරන්නේ අපි තු මේ ටික කියලා. මෙයා තනියෙන් කාමරයට සුද්ධ කරන්නේ මේ ටික කියන්නේ. හරිද? තනියෙන් කොට මෙයා මෙතන සුද්ධ කරන්නේ. හරිද? තුන්දෙනාම කාමරයකට දැම්මම සමහර වෙලාවට නේද? කතාවේ කට්ටිය අද මචං ඔබ මෙතන සුද්ධ කරපන් මම මේ සුද්ධ කරන්න කියලා මාරු වෙයි.
එහෙම වෙන්නේ නැත්නම් කියන්නේ වෙන වෙනම ඉන්නකොට සුද්ධ කරන්නේ ඒ තැන්ම නම් තුන්දෙනාම එකට දැම්මා. මෙයා මෙතනමයි නම් අන්න මේ තුන්දෙනා සුද්ධ කිරීම සම්බන්ධයෙන් අධිස්ථාපන මූලධර්මයේ පාවිච්චි කරනවා. තේරුණාද? හරි. ඒ කියන්නේ වෙන වෙනම ඉන්නකොට සිදුවන ප්‍රතිඵල එහෙම තමයි. පැහැදිලිද? එකතු වෙලා ඉන්නකොටත් වෙන්නේ. අන්න ඒ වගේ තැන් වලට අපි කියනවා අධිස්ථාපන මූලධර්ම කියලා. පැහැදිලි? හරිද? ඒ කියන්නේ හැමතැනකම දාන්න බෑ. ඇත්තටම මම කියනකොට ඕගොල්ලෝ මෙයා තනියෙන් ඉන්නවා මෙතන සුද්ධ කරයි. මෙයා තනියෙන් ඉන්නවා මෙතන සුද්ධ කරයි. මෙයා තනියෙන් ඉන්නවා මෙතන සුද්ධ කරයි. නේ? තුන්දෙනා දැම්මට පස්සේ කට්ටිය කතා වෙන්නේ. අපි එකට කරගෙන යමු. මොකක් කරේ එහෙම කියලා. එහෙම වුණොත් අන්න අධිස්ථාපන තියෙන එක දාන්න බෑ. හරිද? ලෝකෙදී බොහෝ විට එහෙම තමයි වෙන්නේ නේ. එකට ගියා අර එකට දැම්මට පස්සේ හැමෝම වෙන වෙනම ඉන්නකොට කරපු වැඩේම කරන්නේ නැහැ නේ. නමුත් ලෝකේ සමහර තැන් තියෙන ඒවා වෙන. මෙන්න මේ විභවයත් ඒ වගේ දරුවෝ. එතකොට දැන් මම කියන්නේ මෙතන විභවයේ ඇහුවොත් මෙන්න මෙහෙම කරන්න. මගේ නම් හිතන්න මෙයා විතරක් මෙතන ඉන්නවා. හරිද? මෙයා විතරක් ඉන්නකොට මෙතන විභවය හොයන්න. මම එක මුලින්ම පුතා කියන්න. මේ වන්නේ BE සමානයි. පිනටි කැපිටල් M දෙකීම මේ දුර. එතකොට මේ දුර අනේ මේක මුල දෙකයි. මේක සිම්පල් එක. මේක 35 නේ ගන්න එකදලා. මේ 2022 හෝ 23 24 පන්තිය නෙමෙයිනේ. 21 ළමයි. 2020 ළමයි බලන්න වීඩියෝ එක. ඔයාලට මේ පාඩම විසුණා නම්. හරි. ඒතර මේකේ හදකට මෙතන මෙයා නිසා මෙතන විභවෙන්නේ මෙච්චරයි. දැන් ඒකම මම මේක ලියද්දී අනිත් අය කියලා හිතුවෙත් නැහැ. එහෙනම් මෙයා විතර අනිත් තුන් දෙනා නැතුව මෙයා විතරක් හිතුවොත් මෙතන විභවය කොච්චරද නේද? BB සමානයි පිනදී කැපිටල් M දෙකීම A. ඒ වගේ C විතරක් හිතියොත් මෙහෙමනේ. නේද? ඒ වගේ D විතරක් හිතියොත් නේද? මෙහෙම. පැහැදිලි. ඒක දැන් ඔයගොල්ලෝ හරි ඉතින් ඒක මම ගහින් එකපාරට ඩොක් ගාලා ගෙඩියක් වැටෙනවා වගේ කිව්වනේ. ඔප්පු කරන්නේ නැද්ද? ඒ කියන්නේ මොකද ඔප්පු කරන්නේ නැද්ද කියලා අහන්නේ. වෙන වෙනම ඉන්නකොට ඇතිවන විභවවල වීචෛත්‍ය මුළු විභවය කියන එක ඔප්පු කරලා පෙන්නන්න බැරිද? කියලා මම අහුවොත් ඔප්පු කරන්න බෑ දරුවෝ. ඇයි ඒ? මේ සමීකරණ ඔප්පු කළේ අනුකල්පනය දාලා. ඔයාලට මතක තියෙන්නේ නේද? එතකොට දරුවෝ කැපිටල් M කියලා එක ස්කන්ධයක් තියෙනකොට විභවය හොයන්න අනුකල්පනය ගන්න වුණා නම් එකක් තියෙනකොට අනුකල්පනය ගන්න වුණා නම් හතරක් තියෙනකොට අනුකල්පනය අවශ්‍ය වෙනවනේ අනිවාර්යෙන්ම. ෆිසික්ස් සිලබස් එකේ අනුකල්පනය නැහැනේ. කලබලයක් වෙන්න එපා. ඉතින් වාර ලබන උදේ අගෝස්තු විභාගෙ ලියන්න ලැබෙවි නේද? ඊට අවුරුද්දකට පස්සේ වගේ පටන් ගන්නේ යුනිවර්සිටි එක. යුනිවර්සිටි එකේ බයක් වෙන්න එපා. ෆස්ට් ඉයර් ෆස්ට් ටර්ම් එකේ මේ A level සිලබස් එකම නැවත උගන්වනවා. හරි? අපේ කාලේ නෙමෙයි. ෆස්ට් ඉයර් ෆස්ට් ටර්ම් එකේ ඒ සිලබස් එක නැති ගෙනුවා. ඉතින් එතකොට මේ ඔක්කොම ඔප්පුල පෙන්නනවා. පැහැදිලිද? සාමාන්‍ය ෆිසික්ස් යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න දරුවෝ මැත්ස් කරපු ළමයිනේ. දැන් නම් චුට්ටක් බයෝ කරන කට්ටියත් ඉගෙන ගන්නවා. හැබැයි ඊට වඩා ඉතින් මැත්ස් කරන කෙනකින් භෞතික විද්‍යාව ඉගෙන ගන්න එක වටිනවා. හරිද? මේ ඒගොල්ලෝ අනුකම්පනය A level වල ගන්න අය. නේද නේ? බයෝ කරන එක නයි A level ගන්න කල දන්නේ නැහැනේ. ඒකයි මම කියන්නේ. හරිද? දැන් කොහොමද කළා මේක අනුකල්ප ඔප්පු කරන්න බෑ දරුවෝ. දැන් හරි. මේ මොකද මේ A විතරක් තිබ්බොත් විභවය. මේ මොකද B විතරක් තිබ්බොත් විභවය. C විතරක් තිබ්බොත් D විතරක් තිබ්බොත්. එහෙනම් මුළු විභවය කියන්නේ මොකද? එකතුව ගන්න. නේද? මෙන්න මේ වගේ මේ මුළු විභවය සමානයි එකතුව. පිනටි M බෙදීම සිම්පල් A ඒවා හතරක්. එහෙනම් B හෝ සමානයි පින 4යි G කැපිටල් M බෙදීම A. මම අහන ප්‍රශ්නයක් වගේ. මේ මොකක්ද මේ මොකක්ද කියන්නේ? දැන් මේක ඉලක්කම් දැම්මම වල ලැබෙන මොකක්ද කියන්නේ? සංඛ්‍යා දැම්මොත් ලැබෙන මොකක්ද කියන්නේ? නේද? මේ සිම්පල් M වෙන්න ඕන දරුවෝ නේ. හැමතැනම අපි කමන්න කියනවා මේක ප්‍රෙසන්ට් කරගමු. හරි? එපා සිම්පල් කරගමු මේක ඔක්කොම. සිම්පල් M මෙතන සිම්පල් M හරි. අපිට
ලැබෙන මොකද කියන්නේ? ලැබෙන්නේ මෙතන ඒකක ස්කන්ධයක් තිබ්බොත් ශක්තිය. පැහැදිලි? ඒ කියන්නේ එහෙම නැත්නම් අනන්තසිත ඒකක ස්කන්ධයක් ගෙනාවොත් ශක්තිය. හරිද? මෙතන එකක් තිබ්බොත් ශක්තිය දරුවනේ මෙච්චර නම් ගානේ අන්තිම කොටසේ හාමි මොකද? මෙතන කැපිටල් එකෙන් තිබ්බොත් ශක්තිය කියලා. අන්න කැපිටල් එකෙන් තිබ්බොත් ශක්තිය කොච්චරද? නේද? එකක් තිබ්බොත් මෙච්චර නම් ඒක වැඩි කරන්න මෙන්න මෙහෙම මේ බලන්න. ඍණ 4යි t කැපිටල් තිබෙනීම a වැඩි කිරීම හරිද? කැපිටල් එක කියලා. හරි. දැන් තීරණ අපි ලැබෙන එතන කැපිටල් එකේ තිබ්බ ශක්තිය. දරුවෝ පොඩි ගානක් කියා ගන්න පොතේ. මේ ගාන අපි වට හිමින් කතා කරන ගාන. මට හොයලා දෙන්න මේ 4 විතරක් තියෙනකොට මේ පද්ධතියේ විභව ශක්තිය කොච්චරද කියලා. ගොඩාක් හිතන්න ඕන තැනක්. හරිද? පොතේ ලියා ගන්නකො. සිම්පල් m ස්කන්ධ 4ක්. සිම්පල් m ස්කන්ධ 4ක්. දැක්වෙන පරිදි චතුරස්‍රයක පිහිටද්දී හරි එම ස්කන්ධ 4 කියන පද්ධතියේ විභව ශක්තිය කොහොමද? හරි try කරන්න නේ. මොන අපේ 6 වෙනි ගාන හිතුවා. ආයෙ වීඩියෝ එක පෝස්ට් කරන්න. 7යි 8යි මිනිත්තු 10ක් තිස්සේ try කරන්න. හරි අපි ඊට පස්සේ ඒක සාකච්ඡා කරමු. අපි දරුවෝ උදාහරණ 7යි 8යි හදමු. මේකත් විභවයේ සම්බන්ධ ගණන් දෙකක්ම තමයි. හරි? අපි උදාහරණ 7 1982 හෝ 83 පාස් පේපර්ස් වල තිබිච්ච බහුවර්ණයක්. හැබැයි මේ බහුවර්ණේ ආවේ නම් විද්‍යුත් ශේෂ්ත්‍ර වලින් ඒ මම එක පොඩ්ඩක් ගුරුත්ව ශේෂ්ත්‍ර වලට හරියන්න හැදුවා. හරි? ප්‍රොෆෙසර් ඔස්මන් ජයරත්න මට මතක හැටියට ඒ කාලේ පේපර්ස් හැදුවේ. මම හිතන්නේ ප්‍රොෆෙසර් චන්ද්‍රජයරත්නගේ තාත්තා කියලායි මම අහලා තියෙන්නේ. ඒක න මම දන්නේ නැහැ. මේ ප්‍රොෆෙසර් චන්ද්‍රජයරත්නගෙනුත් මම ඉගෙන ගත්තතර එන්වයරන්මන්ට් ෆිසික්ස් එක අපේ විශ්වවිද්‍යාලයේදී මේ බාන් පොඩ්ඩක් මේ ගාන තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. හරිද? සිම්පල් m1 කියලා ස්කන්ධයක් තියෙනවලු. හරිද? මේ තියෙන්නේ අනන්තේ. එතකොට යම් කිසි කරේ අනන්තේ නම් තව m2 කියලා ස්කන්ධයක් මෙහෙම ගෙනල්ලා ගෙනිහිල්ලා මෙතෙන්ට ගෙනාවලු. ඔයාලට පැහැදිලි කියන්නේ? අනන්තේ නම් මෙන්න මෙහෙම ගෙනාවලු m2 කියලා ස්කන්ධයක් මෙයා ඉන්නකොට. එතකොට කරන්න ඕන කාර්යය කොච්චරද කියලා යහන්නේ. හරි? ඇත්තටම මේ පුළුවන් නම් දරුවන්ට මේ ප්‍රශ්නෙට අදාළ විද්‍යුත් ශේෂ්ත්‍ර ප්‍රශ්නය 82 83 පේපර්ස් වල චුට්ට බලන්න මට මතක නැහැ 82ද 83ද කියලා ටිකම උත්තර පහ දැක්කට පස්සේ ඇත්තටම කට්ටිය බය වෙනවා. සමහරට ඔයගොල්ලන් අම්මා තාත්තලා අවිභාග කරන කාලෙ වෙන්නේ නැති. හරි ඇත්තටම බය වෙනවා. මොකද මේ බහුවර්ණ උත්තර පහ ගොඩාක් ලොකුට තියෙන්නේ. ලොකු උත්තර පහක් තියෙන්නේ. පස්සේ උත්තර තියෙන චූටි උත්තරය. ඒක තමයි උත්තරෙ උනේ. මොකද බොහෝ දෙනෙක් කලබල වෙනවා මේ ගේන පාර තියෙනවනේ. ඒ පාර දිහා බලනවා. පාර ගැන සැලකිලිමත් වෙනවා. නේද? මෙතෙන්ට කාර්යය කරනවා, මෙතෙන්ට කාර්යය කරනවා, මෙතෙන්ට කාර්යය කරනවා. ඊට පස්සේ ඒක එකතු කරලා මුළු කාර්යය හොයන්නේ. හැබැයි ඔයාලට මතකද මෙන්න මෙහෙම දෙයක්. සියලු යාන්ත්‍ර විද්‍යා ගණන්වලින් පැහැදිලි කළා විභව ශක්තිය කියන එක දරුවෝ ස්කන්ධ ගෙන යන මාර්ගය සොයාගත්තයි. මේ චෝක් කරලා මම මේක මෙතෙන්ට අරගෙන යනකොට ජූල් 5ක් ගබඩා වුණා නම් මේක මෙතෙන්ටගෙන මෙහෙම මෙතෙන්ට ගෙනාවත් ජූල් 5යි. මේක මෙහෙම මෙතෙන්ට ගෙනාවත් ජූල් 5යි. ඔන්න ඕක දරුවෝ මම මගේ ළමයට මුලින් කිව්වනේ බල ශේෂ්ඨ වර්ග 3යි කියලා. ගුරුත්ව ශේෂ්ඨ, විද්‍යුත් ශේෂ්ඨ, චුම්බක ශේෂ්ඨ කියලා. ඔය ශේෂ්ඨ වර්ග තුනටම ඔන්න ඔය ලක්ෂණය පොදුයි. මොකද්ද? විභව ශක්තිය කෙරෙන කාර්යයන් ගෙන යන මාර්ගයෙන් සොයාගත්තයි. ඔන්න ඔයකට අපි නමක් කියනවා ශේෂ්ඨයක සංස්ථිතික භාවය කියලා. ඒක ඔයගොල්ලෝ නෝට් කරගන්න. බල ශේෂ්ඨයක සංස්ථිතික භාවය කියලා කියන්නේ හරි වස්තුන් ගෙන යන මාර්ගයෙන් කෙරෙන කාර්යය සොයාගත්තයි කියන එකයි. දැන් මතක තියාගත්තේ කොහොමද? පොතක ලියාගත්තා සංස්ථිතික භාවය. බල ශේෂ්ඨයක සංස්ථිතික භාවය. හරි? දැන් ඒක නිසා පේපර් එක හදපු මහාචාර්යවරයා ඔයාව බය කරලා තියෙන්නේ. මේ වගේ පාරක් කියලා. ඒ පාර දිහා බලන්න එපා. ඒක වැදගත්කමක් නැහැ. මම කරන්නේ මෙන්න මෙහෙමයි. මම කරන්නේ මෙයා නිසා මෙතන විභවය ලියනවා.
ලියනකොට මට පුංචිම මතක් වෙනවා වගේ. හරිද? මෙතන විභවය ලියද්දී මට හිතෙනවා මම මේ ලියන්නේ මෙතන කිලෝ එකක් තිබ්බොත් ශක්තිය කියලා. මේ වන්නේ මේ ඍණ G simple M1 විදිහම capital R. මේ මොකක්ද මේ ඉන්නේ මෙහා ඉන්නකොට මෙතන කිලෝ එකක් තිබ්බොත් ශක්තිය හැම වෙලෙම එහෙම හිතන්න. කිලෝ එකක් තිබ්බොත් ශක්තිය. දැන් ඉතින් කිලෝ එකක් තිබ්බොත් මෙතන මෙච්චර නම් M2 තිබ්බොත් කොච්චරද? මෙච්චරයි. දැක්කද මම කියන්නේ මොකද මේ වැඩි කරේ M2 ගේ. හරිද? පැහැදිලි? ඒක නිසා අර ඔතන පැටලෙන්නේ ඔයා මේ සමීකරණ හිතන්නේ නැහැ. පුංචිම පේනවාට පාර යනවා. හැබැයි අඳුර ගන්න බෑ. ඔයා බලන හොදක් පාර. අම්මා යනවා පාරේ අඳුරන්න බෑ. එහෙමද මේක? එහෙම වුණොත් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔයාට වෙලා තියෙන්නේ ඒක. අම්මා යනවා පාර අඳුර ගන්න බෑ. නේ? තාත්තා යනවා පාර අඳුර ගන්න බෑ. කවුද කියලා මතක් කරන්නේ නේද? මෙතන එහෙම මේ විදිහට එකද ශක්තිය. ඉතින් ඒකේ ශක්තිය දන්න ඕනද කියන්නේ? M2 තිබ්බ ශක්තිය මෙච්චරයිනේ. පැහැදිලි? අපි අනිත් ගන්න තියෙන පොඩ්ඩක් අපරාධ නේ. ඔයාට මේ ගැටලුවේදී කියන්නේ මෙන්න අනන්තය. අනන්තයේගෙන සිම්පල් M ස්කන්ධයක් ප්‍රක්ෂේපණය කරනවලු u වේගයෙන්. පැහැදිලිද? එයා එනකොට මෙතෙන්ට, ඒ කියන්නේ කැපිටල් M සිට R දුරට එනකොට එයාගේ වේගය කොච්චරද කියලා අහනවා. හරි? අනන්තදී u වේගයෙන් ප්‍රක්ෂේපණය කළා නම් මෙතෙන්ට ආවම වේගය කොච්චරද කියලා අහනවා. මේ ගාන දරුවෝ ඔයා හදන තනිකරම යාන්ත්‍ර විද්‍යාවේදී අර මතකද ගුරුත්වය යටතේ වැටෙනකොට එක තැනක චාලක ශක්තිය තන විභව ශක්තිය සමානයි තවත් තැනක චාලක ශක්තිය තන විභව ශක්තිය කියලා අපි එකක් ඔප්පු කළේ ගණන් හැදුවේ ඒ ක්‍රමයට යන්නේ මෙන්න මේ මම බලා ගන්න මෙන්න මේ අනන්තයේදී හරි ඡාසා ධන බීෂා සමාන කරන්න R වලදී ඡාසා ධන බීෂා කියලා හරිද දැන් අපි කරා අනන්තදී චාලක ශක්තිය භාගයක් සිම්පල් M u වර්ග මගේ ළමයින්ට මතකයි අපි සම්මත කරගත්තා අනන්ත බීෂා බිඳුවයි කියලා සමාන කරා මෙන්න මෙතෙන්දී චාලක ශක්තිය බලන්න භාගයක් සිම්පල් M v වර්ග පැහැදිලි හරිද මෙතෙන්දී බීෂා දැන් ඔයාලා මෙහෙම ලියන්න බීෂා ලියද්දී මෙයා නිසා මෙතන මුලින් විභවය ලියන්න පුංචිම මතක් කරගෙන නේ විභවය ලියන්න ඒ කියන්නේ ඒකක ස්කන්ධයක ශක්තිය ලියන්න මෙන්න දැන් ලියන ගමන් හිතන්න මොකද්ද මේ විභවය ඒකක ස්කන්ධයක ශක්තිය එහෙනම් M ප්‍රමාණික ශක්තිය මෙච්චරයි පැහැදිලි සිම්පල් ඉන් කැපිටල් ඔක්කොම ටික දෙකකින් වැඩි කරාම දෙකෙන් දෙකයි කැපෙනවා u වර්ගය සමානයි v වර්ගය ඍණ දෙකයි කැපිටල් T කැපිටල් M බෙදීම දරුවනේ මේක මෙහාට ගියේ මූල ගන්න ලැබෙවි හරිද කොහොමද මතක තියාගන්න අනන්ත දෙකන ප්‍රක්ෂේපණය කළාම ශේෂ්ඨයට වේගය හවුවා තේරුණාද කියන්නේ අනිත් පැත්තට මෙතෙන්දී සිට අනන්ත ප්‍රක්ෂේපණය කරද්දී වේගය හවුවා මෙන්න මේ ශක්ති සංසිතිය දානවා කියලා මතක තියාගන්න හරිද නේ ඒක තමයි අමුතුම දේ ශක්ති සංසිතිය දානවා කියලා තියාගන්න පැහැදිලිද ඔයාලා රයිට් හරි ඔන්න අපි දැන් විභවක සම්බන්ධයෙන් තිබිච්ච සරල ගණන් හතරක් හදුවා දැන් ඊට පස්සේ ඔයගේ ටියුට් එකේ මේ 12 ධාතුන පිටු වල තව ගණන් කීපයක් තියෙනවා දැන් මම ඒ ටිකත් හදන්න යන්නේ ආයි පාරක් මගේ හොඳ ළමයිගෙන් මම වැඩක් ඉල්ලනවා වීඩියෝ එක නවත්තලා ඒ පිටු වල ගණන් ඒකට පැය භාගයක් කරන් try කරලා ඊට පස්සේ ඔයාලට බැරි වුණා කියමුකොන්න මගේ එක ගානක විසඳුම් බලන්න ආයි වීඩියෝ එක නවත්තන්න ආයි අනිත් ගාන try කරන්න පැහැදිලිද ආයි විසඳුම් බලන්න කොහොමද කියලා ඔයාලට තේරෙන්න try කරගන්න හරි දරුවනේ මං හදන හැටි බලන් ඉන්න එපා ඇත්තටම මම සතුටුයි අපි මං ගොඩක් ගුරුන්ගේ වීඩියෝ බැලුවා හැම ගුරුවරුම කියන එක දෙයක් තමයි මේක ගාන හදන්න බලන්න එපා
ඕගොල්ලෝ හදන්න බැරි වුණ විතර බං බැරි වුණා කියලා කියන්නේ දරුවනේ ගත්ත ගමන්ම බැරි වුණා කියන එක නෙමෙයි. අඩුම ගානේ එක ගානකට පැයක් දෙකක් try කරන්න. මම ඩබල් මැට්ස් ඉගෙන ගත්තේ PO ඇප්ලයිඩ් රාජා අල්විස් ගුරුතුමාගෙන්. හරි. අපි O level කාලේලා සර් පන්ති යනවා වැල්ලවත්තේ චැපල් ලේන් එකේ. මට මතක අඟහරුවාදා තිබුණේ ඇප්ලයිඩ් ක්ලාස් එක. බදා තමයි සර්ගේ PO ක්ලාස් එක තිබුණේ. හරි. හොඳට මතකයි දෛශික ගානක් දුන්නා. මෙන්න මේ වගේ ත්‍රිකෝණ ගානක් දුන්නේ. මේ ත්‍රිකෝණේ මට ගාන මතක නෑ දැන්. හරිද? මේ ත්‍රිකෝණේ කොහොමද මේ පාද අත අනුපාතයක් අහනවා. හරි. දෛශික වලින් හදන්න ගාන 753 දෙදීම 431 වගේ මෙලෝ රහත් ඉලක්කම් දෙකක් ඉන්නේ. 753ට 431 වගේ කිසිම ලස්සන ඉලක්කමක් ඉන්නේ. මට මතකයි මගේ යාළුවෝ අපි ඒ සතියෙම මේ ගාන හැදුවා. සතියෙම උත්සාහ කළ එක ගානයි. හැබැයි උත්සාහ කළේ කියන්නේ උදේ ඉඳන් හවස වෙනකන් කල්පනා කරනවා මේක කොහොමද ගොඩ දාන්නේ කියලා. තේරුණාද කියන්නේ? සතියෙම හදලා ඊළඟට පන්ති වෙනවා තෙමිච්ච කුකුළු වගේ. ඒ ගාන හදලා නැහැ. හැබැයි කොළ පිරින්න අපි try කළා. හරි. මට හොඳට මතකයි දරුවෝ මේ ගාන හැදුවා එකම එක අපේ වයසේ යාළුවෙක් බොරටුවේ ෆ්‍රීස් ඔෆ් ෆ්‍රෙන්ඩ්ස් එකේ හර්ෂ පීදුව ආරච්චි. හරි. එයා විතරක් මේ ගාන හදලා තිබුණා. වෙන කිසිම කෙනෙක් හදලා තිබුණේ නැහැ ගාන. හරි. ඒත් මම වට කියනවා ඕගොල්ලෝගේ පරම්පරාවයි අපේ පරම්පරාවයි වෙනස මොනවායි. අපි එක දිගට එකම දේ try කරනවා. පැය ගණන් දවස් ගණන් try කරනවා. අපිට අද මුලින් තියෙන එක ඕගොල්ලන්ගේ දරු වයසේ ඒ තුන ගන්න අයට වඩා අපේ මුලින් වැඩි. මොකද අපිට මුලින් වැඩි අපිට හිතින් හැකියාව වැඩි. ඒ හිතීම හැකියාව වැඩි කොට අපි තනියම තමයි ගොඩක් ඒවා ලගත්තේ. අපේ ඇත්තෙන් ගුරුවරු අපිට හිතන්න කියනවා. පැහැදිලි කියන්නේ. ප්‍රශ්නයක් ගිහලා යමුප සර්ලගෙන් මට මතකයි මගේ ෆිසික්ස් ගුරුවරයා ගෙගිරි ෆර්නෑන්ඩෝ සර්. ගෙගිරි සර්ගෙන් කියලා ප්‍රශ්නයක් අහුවම "ඔය තමුසල් හිතාගෙන බෑද? යනවා. තමුස යනවා." ඕක හදන්න කොහොමද කළා? ආයි ඊරස කරන්නේ අකින්ම චුට්ටක් කියනවා. දැන් තමුස ඒක ටික ආයෙ හදා ගන්නකො. තේරුණාද? අද අපිට අපේ කුරුන්ට දැක්ක තර මදින්නේ. ඒ ස්ටීපත් නැහැ. දෙව්රෝමල් ලිස්ස ඉන්නවා තාම මගේ කෙමිස්ට්‍රි ගුරුවරයා. රාජල් ලිස්ස නැහැ දැන්. ගෙගිරි ෆර්නෑන්ඩෝ සර් නැහැ දැන්. හරි. මේ අපි ඇත්තේ මේ ගුරුන්ට සලකන්නේ අපිට උගන්න පුළුවන් සලකලා. පැහැදිලිද කියන්නේ? අපිට හිතන්න උගන්න පුළුවන් සලකලා. ඒතර ඔයත් දවසක අපිට සලකන්නේ මේ කියන විදිහට මේ ගණන් ටික try කළොත් පන්ති හිටියනම් කෙරෙනවා. නැතිකම නිසා ඔයා ස්වයං විනයක් පවත්ව ගන්න. ඔයා නවත්තලා ඉතුරු ගණන් ටික හදාගන්න. පැහැදිලි? සාමාන්‍යයෙන් අභ්‍යවකාශය ගැන කතා කරනකොට ඒ ගැන අපිට නිවුස් අහන්න හම්බෙන්නේ ඇමරිකාව, රුසියාව, චීනය, ජපානය වගේ රටවල් වලින්. මේ තත්ත්වය වෙනස් කරමින් ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් කරපු අභ්‍යවකාශ ව්‍යාපෘතියක් ගැන විස්තර මීට කාලයකට කලින් අපිට අහන්න හම්බුණා. ඔගොල්ලෝ හැමෝම අහලාදී මෝස් ලෝ එක ගැන. මෝස් ලෝ එකෙන් කියවෙන විදිහට අපි පාවිච්චි කරන කම්පියුටර්ස් වල තියෙන ප්‍රොසෙසර් එක හැම අවුරුදු 2කට පාරක්ම ප්‍රමාණයෙන් අඩක් වෙනවා. ඒ කියන්නේ එක හා සමාන ප්‍රොසෙසර් එකක් ගත්තොත් එහෙම ඒකේ බලය දෙගුණයක් වෙනවා කියන එක. පහුගිය දශක කීපය පුරාවටම මේ ට්‍රෙන්ඩ් එක මේ විදිහටම ගමන් කරන අපිට බලා ගන්න පුළුවන් වුණා. මේ හින්දා මේ වෙනකොට ඔයා පාවිච්චි කරන ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ප්‍රොසෙසර් එක Apollo 11 rocket එකේ තිබිච්ච processor එකට වඩා මිලියන වාරයක් විතර powerful වෙලා තියෙනවා. Satellite එකක් කියලා කියන්නේ පෘථිවි කක්ෂයක තියෙන කම්පියුටර් එකක්. මේ කම්පියුටරයට පුළුවන් sannivedana කටයුතු පාලනය කරන්න, ඒ වගේම පොළවේ ඡායාරූප ගන්න, ඊට අමතරව තවත් විද්‍යාත්මක තොරතුරු එකතු කරන්න. අපි කලින් කතා කරපු Morse law එකේ හින්දා මේ satellites වල තියෙන computers ප්‍රමාණයෙන් කුඩා කරන්න පුළුවන් වුණා. ඒ වගේම බලයෙන් ඉතාමත් වැඩි කරන්නත් පුළුවන් වුණා. මේ හින්දා හැදිච්ච අලුත් ට්‍රෙන්ඩ් එකක් තමයි CubeSat කියලා කියන්නේ. මේ CubeSat එක ප්‍රමාණයෙන් ඉතාමත් කුඩායි, අඩු මුදලකට නිෂ්පාදනය කළ අභ්‍යවකාශයට යවන්නත් පුළුවන්. ඒ වගේම සාමාන්‍ය සැටලයිට් එකකට වගේම මේ CubeSat එකකටත් තොරතුරු හුවමාරු කරන්න පුළුවන්, පොළවේ ඡායාරූප ගන්න පුළුවන්, ඊට අමතරව තවත් විද්‍යාත්මක තොරතුරු එකතු කරන්නත් පුළුවන්. මීට කාලයකට කලින් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් දෙන්නෙක්ට පුළුවන් වුණා මේ වගේ CubeSat එකක් නිර්මාණය කළා ඒක අභ්‍යවකාශයට යවන්න. මේ ශිෂ්‍යයන් දෙදෙනා තමයි දුලානි සහ තරිඳු. මේගොල්ලන්ට මේ වැඩේ කරන්න පුළුවන් උනේ ඒගොල්ලෝ ජපානයේ අධ්‍යාපනය හදාරමින් ඉන්න අතරේ. මේ ශිෂ්‍යයන් විසින් නිර්මාණය කරපු CubeSat එකේ නම තමයි Ravana 1. මේකේ බර කිලෝග්‍රෑම් 1.1ක් විතර. මේකට පුළුවන් පෘථිවියේ ඡායාරූප ගන්න, ඒ වගේම පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රයත් මැනගන්න. මේ ශිෂ්‍යයන් විසින් මේ CubeSat එක නිර්මාණය කරලා ඉවරුණාට පස්සේ ඒගොල්ලෝ ඒක JAXA ආයතනයට ලබා දුන්නා. JAXA ආයතනයෙන් මේක අභ්‍යවකාශගත කරන NASA ආයතනයට ලබා දුන්නා. ඊට පස්සේ NASA ආයතනය විසින් මේ CubeSat එක Cygnus NG-11 මොඩියුල් එක තැන්පත් කරා.
ඊට පස්සේ මේ මොඩියුල් එක Antares 230 රොකට් එකක් පාවිච්චි කරලා ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකට යවුවා. ඉතින් මේ CubeSat එක මේ විදිහට ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකට යවුවට පස්සේ ඒක පෘථිවිය වටා කක්ෂගත කරේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකේ ඉඳලම තමයි. ඒ හින්දා මේ CubeSat එක තියෙන්නේ පොළවේ ඉඳලා කිලෝමීටර 400ක් විතර උඩින් තියෙන කක්ෂයක. ඉතින් මේ සැටලයිට් එකට පුළුවන් වුණා පෘථිවිය වටා සාර්ථකව කක්ෂගත වෙන්න. මේ සැටලයිට් එකේ ප්‍රධාන පාලක මැදිරියේ තියෙන ශ්‍රී ලංකාවේ ආතසිකලක් මධ්‍යස්ථානය. මේ සැටලයිට් එකට පුළුවන් වුණා ආතසිකලක් මධ්‍යස්ථානයත් එක්ක සාර්ථකව සම්බන්ධ වෙන්න. මේ සැටලයිට් එකට මේ විදිහට තව අවුරුදු 1කමාරක් විතර අභ්‍යවකාශයේ රැඳිලා ඉන්නත් පුළුවන් වෙයි. මේ සැටලයිට් එක ශ්‍රී ලංකාව උඩින් කීප පාරක්ම ගමන් කරලා තියෙනවා. ඒ වගේම අභ්‍යවකාශයේ ඉඳන් ශ්‍රී ලංකාවේ ඡායාරූප අරගෙන ඒව ප්‍රධාන පාලක මැදිරියට එවන්නත් මේ සැටලයිට් එකට පුළුවන් වෙලා තියෙනවා. මේ රාවණා 1 CubeSat එක අභ්‍යවකාශගත කරේ බර්ඩ්ස් 3 ව්‍යාපෘති යටතේ. මේ ව්‍යාපෘති ප්‍රධාන අරමුණ තමයි මීට කලින් සැටලයිට් එකක් අභ්‍යවකාශයට යවපු නැති රටවල් වලට ඒ අවස්ථාව උදා කරලා දෙන එක. මේ ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකාවට වගේම නේපාලයටත් තමන්ගේම සැටලයිට් එකක් අභ්‍යවකාශයට යවන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් මේ විස්තර හොවට පස්සේ ඔයගොල්ලෝ සමහරලාට කල්පනා කරයි ශ්‍රී ලංකාව මීට කලින් අභ්‍යවකාශයට සැටලයිට් එකක් යවලා තියෙනව නේද කියලා. ඒ සැටලයිට් එක තමයි SupremeSat 1 සැටලයිට් එක. ඒක ගැන අපි කලින් වීඩියෝ එකදී කතා කරලා තියෙනවා. හැබැයි SupremeSat 1 කියලා කියන්නේ චීනයේ නිෂ්පාදනය කරපු සැටලයිට් එකක්. ඒකට SupremeSat 1 කියන නම ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ තියෙන සමාගමක් විසින් ඒ සැටලයිට් එකේ තියෙන කමියුනිකේෂන් පේලෝඩ් එකෙන් සෑහෙන කොටසක් මිලදී ගත්තු හින්දා. හැබැයි මේ රාවණා 1 CubeSat එක නිර්මාණය කළ තියෙන ශ්‍රී ලාංකිකයන් විසින්මයි. ඒ හින්දා ශ්‍රී ලාංකිකයන් විසින්ම නිර්මාණය කළ අභ්‍යවකාශයට යවපු පළවෙනි සැටලයිට් එක විදිහට ඉතිහාසගත වෙන්න මේ රාවණා 1 සැටලයිට් එකට පුළුවන්. අපි දැන් යන්නේ ඔයාගේ උතුවංග 12 හා 13 වල තියෙන උදාහරණ 9 ගාන හදාගන්න. તો මේ ගානේ මුල් කොටස් ටික නම් දරුවෝ පස්වෙනි කොටස දක්වා අපි මෙතෙක් සාකච්ඡා කරපු දේවල්ම තමයි තියෙන්නේ. හැබැයි ඊට පස්සේ තියෙන පොඩක් වට අලුත් දේවල් කීපයක් චන්ද්‍රිකා සම්බන්ධයෙන්. හරි. අර එක ළමෙක් මගෙන් කෝල් කරලා කිව්වා අර ජිම්පප්පයි කතාවෙත් මේව ඔක්කොම ටික මේ ප්‍රැක්ටිකලි වෙන්න පුළුවන් ඒවද කියලා. ඒතර අපි ඔක්කොම මේ වාත ප්‍රතිරෝධී බල නැහැ කියලා හිතලා මේ සියල්ල අපි හදන්නේ. අපේ ගුරුත්ව ශේෂ්ඨවල කරන්නේත් අපි යාන්ත්‍ර විද්‍යාව වගේම වාත ප්‍රතිරෝධී බල නැහැ කියලා උපකල්පනය කළා. ඒක ඉතින් සාමාන්‍ය සරල දෙයක් නේද? මොකද ඒකත් එක්ක පටලගත්තොත් එහෙම අපිට ගොඩක් අමාරුයි මේ විසඳ ගන්න. පැහැදිලි? හරිද? බලපොට ගාන මෙහිමයි කියන්නේ. පෘථිවි අරය කැපිටල් R. පෘථිවි ස්කන්ධය කැපිටල් M. චන්ද්‍රිකාව පෘථිවි කේන්ද්‍රයේ සිට D දුරින්. ඒ කියන්නේ චන්ද්‍රිකාව වෙන කක්ෂයේ වෘත්තයේ අරය සිම්පල් D. හරි. එයාගේ ස්කන්ධය සිම්පල් M. චන්ද්‍රිකාව යනවලු v වේගයෙන්. පැහැදිලි? හරි. එතකොට මුලින්ම අහනවා මේ චන්ද්‍රිකාවේ වේගය කොච්චරද කියලා අහනවා. දැන් අපි දෙතුන් පාරක් හැදුවා. කොහොමද බලන්නේ? චන්ද්‍රිකාවේ වෘත්ත චලිතයට f සමාන මේ දානවා. නේද නේ? මම දීලා පෙන්නන්න බලන්න මේ පැත්තට මම දැම්මා f සමානයි මේ. ඒත් f දාන්නකොට නේද? මේ දෙක අතර බලය. නේද? බලය ඉන්නේ නිව්ටන් සමීකරණය ගන්න. මෙහෙම. හරි. සමාන කළා සිම්පල් m v වර්ග බෙදීම අර මේ වෘත්තය අර කැපුණා මෙයා කැපුණා. හරිද? b ගේ සමානයි gm බෙදීම d ගේ මූලිකලාව. පැහැදිලිද? ඒක ඔබ තමයි චන්ද්‍රිකාවේ දරුවෝ වේගය වෙන්නේ. හරි? ඊට පස්සේ අහනවා ඇයි මේ වේගයක් තියෙන්නේ කියලා. ඒක අපි ළමයි දන්නවා. චන්ද්‍රිකාව කැරකෙන්නේ කැරකුනේ නැත්නම් පෘථිවි ආකර්ෂණ බලය නිසා මෙන්න මේ පරිදි නිසා එයා යනවා පෘථිවිය දෙසට. ඒක නවත්ත ගන්න අවශ්‍ය කේන්ද්‍ර අපසාරී බලය ගන්නයි භ්‍රමණය වෙන්නේ. භ්‍රමණය වෙන්න ඕන. ඒක ඔයාලට මම කලින් වීඩියෝ එකේ පැහැදිලි කරන නිසා ලොකුට ගන්නෑ. අවශ්‍ය කේන්ද්‍ර අපසාරී බලය ගැනීමටයි රේඛී වේගයක් ගන්න. පැහැදිලි? උත්තරේ එහෙම තියෙන්න ඕන දැන්. හරිද? ඊට පස්සේ ආයෙත් අහනවා චන්ද්‍රිකාවේ චාලක ශක්තිය කොච්චරද කියලා. ඒ චාලක ශක්තිය කොහොමද? ඒ අපි දැම්මා f සමානයි mv නේද? f කියන්නේ මොකද්ද? g capital M simple M බෙදීම r වර්ගය. මෙන්න simple M v වර්ග බෙදීම r. නේ? දුර. පැහැදිලි? මේක අපි දෙකෙන් බෙදුවා. මම මේ ටක් ගාලා කියා දෙනවා. කලින් කරපුවා නිසා ඒතර චාලක ශක්තිය උනේ දෙකෙන් බෙදුවා මෙහෙම ආවා. 2d සමානයි භාගයක් simple M v වර්ග. ඒතර මේ තියෙන්නේ චාලක ශක්තිය. මට පැහැදිලි කියන්නේ? මෙන්න gm බෙදීම 2d මේක තමයි චාලක ශක්තිය. මට පැහැදිලි කියන්නේ? right? හරි? මේ වැඩේ හරි නේද? චාසත් හරි. දැන් අහනවා මේ කක්ෂයේ විභවය හා
විභව ශක්තිය. දැන් විභවය කියන්නේ මතකයි වාට. අපි ගොඩක් වෙලා ගන්න ඕනේ නැහැ නේ. ඒකක ස්කන්ධයක් මෙතන තිබුණු ශක්තිය. නේද? අපි ඒක එහෙම ලියන්නේ. එන්න ඍණ G capital M simple විභවය බරක් T. හරි මෙදුවඩි. විභව ශක්තිය වෙන්නේ මොකද්ද? ඍණ G capital M simple M බෙදීම D. පැහැදිලිද? මේ තියෙන ඒකක ස්කන්ධයක ශක්තිය වැඩි කළා මුළු ස්කන්ධේ. ඔයාලා දැන් ඒක කරලා පුරුදුයි. හරි? මුළු ශක්තිය කියන්නේ මොකද්ද? ඡාසාහා විශාග එකතුව. මම ඒකත් කලින් ගානට පැහැදිලි කරපු නිසා කෙලින් මෙහෙම ලියන්න. ඍණ G capital M simple M බෙදීම 2යි තියෙන්නේ. මේක තමයි මුළු ශක්තිය වෙන්නේ. හරි? දැන් දරුවෝට ඔයාට අලුතින් ඉගෙන ගන්න දේවල් ටික ලැබෙනවා. බලන්න පොඩ්ඩක්. හරි? බලන්න හොඳ මුලින්ම අහනවා චන්ද්‍රිකාව කක්ෂයට ගෙන යන්න අවශ්‍ය ශක්තිය. පැහැදිලි. හරි? දුර ඇත්තටම මේක අධික විදමක් යන වැඩක්. සාමාන්‍ය ලංකාව වගේ රටකදී උක අමාරුලා තියෙන අපි තාම අතට දියුණු වෙමින් පවතින රටවල් කියන එකනේ දරුවෝ. නේද නේ? අපේ රටේ සල්ලි වලට මොකද වෙන්නේ කියලා අපි දන්නේ නැහැ නේද? කක්ෂයකට ගෙන යන්න අධික මුදලක් වැය වෙනවා. මොකද ගොඩක් ඒකට ඉන්ධන අවශ්‍යයි. අන්නේ ශක්තිය කොච්චරද කියලා අහන්න. බලා ගන්න. මේ කියන්නේ අපේ පෘථිවිය. දැන් මේ ගානේ අපිට කිව්වා පෘථිවි අරය R පෘථිවි ස්කන්ධෙ M නේද? කක්ෂය තියෙන්නේ D දුරින් කියලා. බලන්නත් කියලා. නේද? ඒතර කක්ෂයට ගෙන යන්න අවශ්‍ය ශක්තිය කියන්නේ මෙන්න මේකයි. චන්ද්‍රිකාව තිබුණම පෘථිවි පෘෂ්ඨයේ එයාට තියෙනවා යම් ගුරුත්ව විභව ශක්තියක්. හරි? අපි ඒක මෙහෙම ලියමු. ඇත්තටම දැන් මම කියන්නේ මෙතන විභවය කොච්චරද? විභවය ඒක ඍණ G capital M බෙදීම R. අපි අර විභව සමීකරණය. මේක ලියද්දී මතක් වෙනවා. මෙතන ඒකක ස්කන්ධයක් තිබ්බොත් ශක්තිය. මෙතන එකක් තිබ්බොත් මෙච්චර නම් චන්ද්‍රිකාව මෙතෙන්දී මෙතන ශක්තිය තියාගෙන ඉන්නේ. මේ තියෙන චන්ද්‍රිකාවට දරුවෝ පෘථිවි පෘෂ්ඨයේ තියෙන විභව ශක්තිය. ඇත්තටම දරුවෝ අපි හැමෝම ඉන්නේ පෘථිවි පෘෂ්ඨයේ. නේද කියන්නේ? අපි හැමෝටම මේ ශක්තිය තියෙනවා. දැන් මේක වෙන්න මගේ ස්කන්ධේ ඒක තමයි මගේ විභව ශක්තිය. මේක වෙන්න වාගේ ස්කන්ධේ ඔය විභව ශක්තිය. පැහැදිලිද? හරි. ඔයිතරව චන්ද්‍රිකාව කක්ෂයට ගෙන ගියාම පැහැදිලි. එතනත් විභව ශක්තියක් තියෙනවා. හරිද? බලන්න ඒක කොච්චරද කියලා. ඒක මෙහෙම නේ. ඍණ G capital M බෙදීම simple D බරක් simple D. මේ අපිට හම්බුණා මෙතෙන්දී විභව ශක්තිය හම්බුණා. පැහැදිලිද? මම පොඩ්ඩක් ගන්නවා. මේ ලක්ෂය A කියලා ගන්නවා. මේ ලක්ෂය B කියලා ගන්නවා. බලන්න. මෙන්න EA මෙන්න EB A බල ශක්තිය B බල ශක්තිය. දරුවෝ විභව ශක්තිය වෙනසක් ගන්නකොට ඔන්න 100න් ආන් ඉන්න හැම වෙලෙම කරන්න විභව ශක්තිය වෙනසක් ගන්නකොට දරුවෝ හැම වෙලෙම පසුව තිබ්බ තැන විභව ශක්තියෙන් පෙර තිබුණු තැන විභව ශක්තිය අඩු කරන්න. එතකොට ඔයාට එයා ලකුණක් එක්ක ලැබෙනවා. පසුතැනින් පෙර එක විද්‍යුත් ශේෂ්ඨ චුම්බක ශේෂ්ඨ වලට ඕක පොදුයි. හරි? මේ බලන්නේ විභව ශක්තිය වෙනස සමානයි. පස්සේ තිබ්බේ ගිහිල්ලා B වල අඩු කරන්න. පෙර තිබ්බේ A වල පෙර තිබ්බේ පෘථිවි පෘෂ්ඨයේ පස්සේ තිබ්බේ කක්ෂයේ අඩු කළා. පැහැදිලි? සමානයි. මෙතන දාන්න මේක ඍණ G capital M simple M බෙදීම T අඩු කළා. හරිද? අඩු කළා. මෙතෙන් දාන්න මෙයා. හැබැයි එයා ඍණ G capital M simple M බෙදීම R. හරිද? මේ දෙන්න ධන වෙනවා. සුළු කළාම ධන වෙනවා. ඒ වගේම GMM පොදුයි. ගත්තම එළියට නේද? බලන්න ධන වුණා. ගත්තම එළියට මෙහෙම එන්නේ. එකයට R
මෙන්න 1 8 ඩෙල්ටා E. එහෙම හරි. අයි පොඩක් අරගන්න. එතකොට මෙතෙන්දී ඔයාලට පේනවා දැන් චන්ද්‍රිකාවට අරගෙන ගිය පෘථිවියෙන් උඩට යන්න නම් ශක්තිය දෙන්න ඕන බව මේකෙන් ලස්සනට කියවෙනවා. මට කියන්නේ මේ පෘථිවිය අරේ සිම්පල් T කියන කක්ෂයනේ. ඇත්තෙන්ම දරුවෝ මෙයා වඩා මෙයා ලොකුයි. D ලොකුයි. D R කුඩායි D ලොකුයි කියන්නේ එකයට R විශාලයි. කුඩා එක්කෙනාගේ එකයටගේ වැඩි. තමයි දන්නවනේ එකයට පොඩි සංඛ්‍යාවක් දෙන්න ලොකුත් වෙනවා. එතන මේ ලොකු එකකින් අඩු කළාම පොඩි එකක් ලැබෙන්නේ ධනාංගයක්. නේ. ධනාංගයක් කියලා පැහැදිලි කරන්න හදනද? ඒ කියන්නේ චන්ද්‍රිකාවක් දරුවෝ පෘථිවි පුෂ්ටියෙන් උඩට ගෙනියන්නේ එයාට ශක්තිය දෙන්න ඕනේ. චන්ද්‍රිකාව පෘථිවි පුෂ්ටිය දෙසට ගේන්න නම් ඒකේ ශක්තිය ඉවත් කරන්න ඕනේ. පොත්වල ලියා ගන්නනේ. හරි. පෘථිවි පුෂ්ටිය විතර ගෙනියන්න ශක්තිය දෙන්න ඕන. පෘථිවි පුෂ්ටිය විතර ගේන්න ශක්තිය ඉවත් කරන්න ඕන. පැහැදිලි? ඔන්න අපි හොයාගත්ත දරුවෝ චන්ද්‍රිකාව කක්ෂයට ගෙන යන්න අවශ්‍ය ශක්තිය බලන්න. අපි ඒක කරලා ඊළඟ ප්‍රශ්න කොටසට යමු. හරි? ඒකේ අහන්නේ කක්ෂගත කරන්න අවශ්‍ය ශක්තිය කොච්චරද කියලා අහන්නේ. හරිද? චන්ද්‍රිකාවක් කක්ෂගත කරන්න අවශ්‍ය ශක්තිය කොච්චරද කියලා අහන්නේ. ඔයා මට මෙහෙම කියන්න මේ බලන්නේ. දැන් මෙතන සිට චන්ද්‍රිකාව මෙතෙන්ට ගෙනියන්න මෙන්න මේ ශක්තිය අවශ්‍යයි. දැන් මම හිතන්නේ මම අර සුපර්මෑන් වගේ මේ චන්ද්‍රිකාව අරගෙන යනවා මෙතෙන්ට. ඔයාලට සුපර්මෑන් කුල මුඩියන. හරිද? මෙතෙන්ට ගියා. දුන්න මේ ශක්තිය දීලා චන්ද්‍රිකාවට ඔයා උතන ඉන්න කියලා මම ආවොත් මොනවා වේද? චන්ද්‍රිකාව මගේ පස්සේ ගෙනවා. ඇයි පෘථිවිය චන්ද්‍රිකාව ආකර්ෂණය කරනවානේ. ඒ නිසා චන්ද්‍රිකාව අනිවාර්යයෙන් මෙහාට එනවා. එතන කක්ෂයට ගෙන යන්න අවශ්‍ය ශක්තිය දුන්නා කියලා චන්ද්‍රිකාව කක්ෂ ගත වෙන්නේ. වඩ පැහැදිලි කියන්නේ. කක්ෂ ගත වෙන්න නම් චන්ද්‍රිකාවට අර එයාගේ බරට සමාන කේන්ද්‍ර අපසාරී බලයක් ලැබෙන්න යවන්න ඕන වෘත්ත චලිතය. හරි? ඒතර ඒ සඳහා අවශ්‍ය චාලක ශක්තියක් දෙන්න ඕන. ඒ නිසා කක්ෂ ගත කරන්න නම් අහන්න මේ තියෙන්නේ පෘථිවි පුෂ්ඨියේ සිට මෙතෙන්ට ගෙන යන්න අවශ්‍ය ශක්තියනේ. ඒකක් දීලා. ඊට අමතරව අවශ්‍ය චාලක ශක්තිය දෙන්නත් ඕන. දරුවට තේරුණාද? දැන් කක්ෂගත කරන අවශ්‍ය ශක්තිය කියන්නේ මෙන්න මේකයි. මේ තියෙන්නේ කක්ෂයට ගෙන යන අවශ්‍ය ශක්තිය. මෙන්න ගෙන යන්න අවශ්‍ය ශක්තිය. හරි එකතු කරන්න. කක්ෂයේ චාලක ශක්තිය. ඔබේ කලින් භාග ගත්තද? G capital M simple M දෙවීම 2G කියලා. මේ තියෙන්නේ කක්ෂගත කරන අවශ්‍ය මුළු ශක්තිය. සංඛ්‍යාවන් දාන්න ලැබෙයි. ඔයාට කොච්චර ශක්තියක්ද කියලා. ඔයාට මතකද අපි පා කරපු මුල්ම චන්ද්‍රිකාව? ඒතර අපි ඒක ගැන ආඩම්බරේ කතා කරන්නේ. අපේ රටේ ළමයි දෙන්නේ නාසවල වැඩේ කරනවා. රාවණාවන්. මට මතක අඟලයි අඩියයි. අඟල් 13යි චන්ද්‍රිකාවේ උස. මට මතක හැටියට. අයි එච්චර පුංචි එකක්. ඒකට නිදමත් අධිකයි දැන්. බලන්න කක්ෂගත කරන අවශ්‍ය ශක්තිය මේ සිම්පල් M තියෙනවා කියන්නේ චන්ද්‍රිකාවේ ස්කන්ධෙ මත එක යැපෙනවා දරුවෝ. ඒ කියන්නේ ලොකු චන්ද්‍රිකාවක් පා කරන්න ලොකු ශක්තියක් අවශ්‍යයි. ලොකු මුදලක් වැය වෙනවා. හැබැයි පොඩි චන්ද්‍රිකාවක් පා කරන්න එච්චර ශක්තියක් හා මුදලක් වැය වෙන්නේ නැහැ. ඉතින් අපේ ෆස්ට් එක පොඩි ජුන්නත් කළානේ. අපි ඒක සතුටු වෙමු. පැහැදිලි? හරි. අනිත් විතර මේ තීරි සියල්ලක්ම ඔහොමම චන්ද්‍රිකාවට ඇප්ලයි කරන්න බෑ. හරිද? මේ බස් සුළු වෙනසක් වෙනවා. මේ නිතරම තේරුම් ගන්න මේ කතා කරන්නේ ඔයාගේ සිලබස් එකේ ප්‍රමාණය කියලා. හරිද? අපි වල කක්ෂගත කරන ශක්තිය හිවදලා. පැහැදිලි කියන්නේ? දැන් මේක පොඩ්ඩක් සුළු කරගන්න. දැන් ඊට පස්සේ අන්තිම කොටසෙන් අහනවා වගේ කක්ෂ මාරු කරන්න අවශ්‍ය ශක්තිය කොච්චරද කියලා. ඒ කියන්නේ හිතමුකෝ මේ චන්ද්‍රිකාව D1 දුරින් මෙහෙම ගියා කියලා.
දැන් මෙයා අවශ්‍ය කෙනෙකුට මෙතෙන්ට ගෙනියන්න. මේ කක්ෂයේ යමින් තිබුණු චන්ද්‍රිකාවක් මෙතෙන්ට ගෙනියන්න අවශ්‍යයිලු. එතකොට කොච්චර ශක්තියක් දෙන්න ඕනද කියලා අහනවා. දැන් ඔබ එහෙම කරන්නේ. මේකේ එකපාරක් දාන්න D1. දැන් මම ලැබෙනවා මෙතෙන්දි කක්ෂයේ ඉන්න චන්ද්‍රිකාවේ ශක්තිය. කොට පැහැදිලි කියන්නේ. හරිද? මේ තියෙන කිලිම පෘථිවි ඉඳගෙන අරගෙන ගිහිල්ලා නෑ. එහෙම යන්න එපා. සමායන කොට වැදුණා. මේ කක්ෂයේදී මුළු ශක්තිය හොයාගන්න. මුළු ශක්තිය. මේ කක්ෂයේදී මුළු ශක්තිය හොයාගන්න. මේ මුළු ශක්තිය අඩු කරන්න. අන්න ලැබේවට මෙතන ශක්තිය මේක උගල ලැබේවට අඩු කරාම ලැබේ කක්ෂ මාරු කරන්න අවශ්‍ය ශක්තිය කොච්චරද කියලා. right? ගානක් තව පාරක් හදන්න. ෂෝට් නෝට් එකක් අහගෙන කීප ඔක්කොටම අපි යමු ඊට පස්සේ ඊළඟ පිටුවේ තියෙන දරුවෝ උදාහරණ දරුවෝ මෙතන 10 වෙනි එකට යමු. පැහැදිලි? හරි? පුළුවන් නම් හැමදාම කියන්නේ මේක ෆෝස් කරලා 10 try කරනවා. ආයෙ try කරලා බලන්න. ආයෙ මං කිව්ව ඊට පස්සේ බලන්න ඉන්න. තේරුණා? හරි? දරුවෝ අපි හදන්න යනවා ඔයගොල්ලන්ගේ නෝට් එකේ 13 වෙනි පිටුවේ තියෙන උදාහරණ 10 වෙනි ගාන. මේක අතර මේ ගුරුත්ව ශ්‍රේෂ්ඨවල තියෙන ඊටම වැදගත් සුන්දර තැන. වියෝග වේග සිටීම. පැහැදිලි? වියෝග වේගය හොයනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ වියෝග වේගය කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මම දැන් ප්‍රශ්නේ මහානත් එක්ක කරමු. වියෝග වේගය කියන්නේ මොකක්ද කියලා. මේ බලන්න හිතන්න මේ අපේ පෘථිවිය මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ අනන්තය. පැහැදිලි? මේ අනන්තය. මේ තියෙන්නේ අනන්තය. හරිද? දැන් ඔයා අංශුවක් ප්‍රක්ෂේපණය කරන මේ පැත්තට මෙන්න මෙහෙම යනකොට ඔයා දන්නවා යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රක්ෂිප්තවලක් ඔයා ඉගෙන ගත්තා. මේකේ වේගය එන්නේ අඩු වෙනවා. අඩු වෙලා දරුවෝ මේක මෙතන නැවතුනොත් මොනවා වේද? නේදනේ? නැවතුනොත් පෘථිවි ආකර්ෂණ සීමාවේ ඉන්න නිසා මෙයා නැවත වැටෙනවා පෘථිවියට. අපි සාමාන්‍යයෙන් ගලක් ගෙවුවට පස්සේ මේ චෝක් එක බලන්න. දැන් මේක මේ උඩ ගිහලා වැටෙන්නේ මම මේක ප්‍රක්ෂේපණය කළේ පෘථිවි ආකර්ෂණයේ තියෙන සීමාවේ. පැහැදිලි කියන්නේ. ඒක තමයි නැවත වැටෙන්නේ. හරි? දැන් ඔයා මෙයාව ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් නම් මෙන්න මේ අනන්තේ පණින්න ප්‍රක්ෂේපණය කරන්න. ඒ කියන්නේ ඔයාගේ වේගය ප්‍රමාණවත් වෙනවා මෙහිම ගිහිලා අනන්තයට යන්නේ. මගේ ළමයා දන්නවා ගුරුත්ව ශේෂ්ඨය ශූන්‍ය වෙනවා අනන්තෙදි කියලා. ඒ කියන්නේ පෘථිවි ආකර්ෂණ බලය අනන්තෙදි ශූන්‍ය වෙන බව කොහොමද වාදන්නේ? පැහැදිලිද කියන්නේ? හරි? ඒක නිසා එතකොට මේක ප්‍රක්ෂේපණය කරපු කෙනා මේ අනන්තෙ පැන්නොත් නැවත වැටෙන්නේ නැහැ නේදනේ? අන්න එහෙම ඔන්න අහගන්න. හරිද? ඔයා නෝට් එක ලියා ගන්න. මොකක්ද දන්නවද? අර පෘථිවි පෘෂ්ඨයේ සිට යම්කිසි වස්තුවක් අනන්තයට යන්තම් යන පරිදි ප්‍රක්ෂේපණය කිරීමට පෘථිවි පෘෂ්ඨයේදී දෙන්න ඕන වේගෙට අපි නමක් කියනවා පෘථිවි වියෝග වේගය කියලා. අනන්තයට යන්තම් යන්න. ඒ කියන්නේ අනන්තයට යනකොට වේගයේ බිඳුවක් වෙන්න. පැහැදිලිද කියන්නේ? හරිද? පෘථිවි පෘෂ්ඨයේදී දෙන්න ඕන වේගයට අපි කියනවා පැහැදිලි වියෝග වේගය කියලා. එතකොට ඒ කියන්නේ වියෝග වේගයෙන් යම්කිසි වස්තුවක් ප්‍රක්ෂේපණය කළොත් එයා නැවත පෘථිවියට එන්නේ නැහැ. එයා අනන්තයට යනවා. හරි? දැන් තෝරනවා වියෝග වේගය කොහොමද කියන්නේ? අනන්තයට යන්තම් යන පරිදි පෘථිවි පෘෂ්ඨයේ සිට අංශුවක් ප්‍රක්ෂේපණය කළ යුතු වේගය වියෝග වේගය කියලා කියන්නේ. හරි? දැන් චුට්ටක් බලන්න. මොන වියෝග වේගයෙන් පැහැදිලි. අපේ මහා ඊට පස්සේ ප්‍රශ්නේ පළවෙනි කොටසට වියෝග වේගය ගණනය කරන්න කියලා. ඒතර වියෝග වේගය ගණනය කරන්න කියන සෑම තැනකදීම හොඳට මතක තියාගන්න. ඔයා අනිවාර්යයෙන්ම ශක්ති සංසිතිය දාන්න. පැහැදිලි? ඒ කියන්නේ මෙන්න මෙහෙම. හොඳයි? බලා ගන්න. මේ තින්නේ මම මෙහෙම කෙටියෙන් ලියන්නම් දරුවෝ. පෘථිවි හරිද? පුෂ්ඨයේදී. හරි? ඡාසා ධන දීශා සමාන කරන්න. අනන්තයේදී ඡාසා ධන දීශා වලට පැහැදිලි? ඒක පෘථිවි පුෂ්ඨයේදී ඡාසා ධන දීශා සමාන කරනවා අනන්තයේ ඡාසා ධන දීශාට. හරිද? පෘථිවි පුෂ්ඨයේදී චාලක ශක්තිය වෙන්නේ භාගයක් m v0 වර්ග. දැන් දරුවේ කයි නෑ නේද? චාලක ශක්තිය අපි F සමාන මේ දාන්නේ කියලා. නෑ අපි F සමාන මේ දාලා චාලක ශක්තිය හිමිතරවෝ කක්ෂයේ යන චන්ද්‍රිකාවල.
පැහැදිලි? රවුමට යනකොට මෙතෙන්දි එහෙම නැහැ. මෙතෙන්දි ඔයා ගලක් මේ වන්නේ ගලක් ගහනවා මෙහෙම. මෙහෙම ගහන්නේ. රීකියව. එතකොට චාලක ශක්තිය තමයි මේක. පැහැදිලි කියන්නේ. එකතු කරන්න එතන විභව ශක්තිය. ඒක ඍණ G capital M simple M බෙදීම R. ගන්න හරිද කියලා? මේ දිනේ කොහොමද? මේ ඍණ G M බෙදීම R. මේක තමයි දරුවෝ මේක තමයි මෙතෙන්දි විභව ශක්තිය. පැහැදිලි වාට. හරි? සමාන කළා ඔන්න බලන්න. දැන් අනන්තයට යම්තම් ගියා කියන්නේ අනන්තෙදි වේග බිඳුවයි. වේග බිඳුව කියන්නේ චාලක ශක්තිය බිඳුවයි. අනන්ත විභව ශක්තිය කොහොමද බිඳුවයි? පැහැදිලි කියන්නේ. පේනෝනි ශක්ති සංකේතාවයට හරිද? මේ පාඩ එක මෙහාට ගෙන්න. මේ භාගයක් සිම්පල් m v0 වර්ග සමානයි මෙන්න g m බෙදීම r කියලා ආවා. නේද මේ m ට m කැපුණා. v0 සමානයි මේ දෙකේ ඉලක්ක මෙහාට ගෙන්න 2g m බෙදීම r. මේ v වර්ගනේ මූලය ගන්න. ඔන්න ඔක තමයි දරුවෝ මතක තියාගන්න වියෝග වේගය අගය. පුළුවන් නම් ඉලක්කම් දාලා බලන්න. ජීවලගේ 6.6 4 වෙනි කිරීම 10 පෘථිවි ස්කන්ධය පෘථිවි අරය සුළු කලාව ලැබේ වියෝග වේගය කොච්චරද කියලා. පැහැදිලි. හරිද? මට මතක හිටින්න දරුවෝ මම කියන්නේ මේවා පේපර් එකේ අහන්නේ නැහැ. නමුත් මම පොඩ්ඩක් මේවා කියන්නම්. හරිද? මට මතක හිටින්න පෘථිවි වියෝග වේගය ආසන්න වෙනවා 12 km s/එක. හරිද? ඒ කියන්නේ තප්පරයට කිලෝමීටර් 12 යන්න ගලක් ප්‍රක්ෂේපණය කරන්න. ඒ අංශුව නැවත පෘථිවියට වැටෙන්නේ නැහැ. හරිද? එයා පෘථිවියේ අනන්ත සීමාව පනිනවා. නැවත වැටෙන්නේ නැහැ. පැහැදිලි කියන්නේ? එයා පෘථිවියේ අනන්ත සීමාව පනිනවා. තේරුම් ගත්තද කියලා කියන්නේ? හරි? එයා වැටෙන්නේ නැහැ. පැහැදිලි? ඔයාට අහලා තියෙනවද දන්නේ ඔයගොල්ලෝ හයිඩ්‍රජන් වල වර්ගමත් දන්න මූල වේගය. සාමාන්‍ය දරුවෝ අපේ මේ පවතින අංශක 27 කියන උෂ්ණත්වයේදී හයිඩ්‍රජන් වායුවේ වර්ගමත් දන්න මූල වේගය මෙන්න මේකට ආසන්නයි. ඒක නිසා තමයි අපේ පෘථිවි වායු ගෝලයේ හයිඩ්‍රජන් නොරදන්නේ. රදන්නේ. හදිස්සියකට හැදුනොත් හයිඩ්‍රජන් මේ උෂ්ණත්වය නිසා ශනිකවම යා ගන්නවා මේ වේගය. තවත් තාපේ වායු කරද්දී වට කියා දෙන්නම් ඒවා. හරිද? මේ වේගය ගත්තට පස්සේ වෙන්නේ මේ වායු ගෝලයෙන් ශනිකව මේව පනිනවා දරුවෝ. පැහැදිලිද කියන්නේ වායු ගෝලය තුල ඒවා රදන්නේ නැහැ. තේරුම් ගත්තද කියන්නේ? මීට වඩා බොහොම සුන්දර ගානක් වට හම්බ වෙයි 2011 මොඩල් පේපර් එකේදී. ඒකෙදී පොඩක් බ්ලැක් හෝල් ගැන කළු කුහරය ගැන පැහැදිලි කිරීමක් කරනවා. සමහරටවා මේව ගැන ආසාවක් තියෙනවා නම් චුට්ටක් බලන්න මැති මේ බලන්න මේ තින් දරුවෝ අපේ චක්‍රාවාගේ ඒ කියන්නේ අපේ තරු පොකුල මේ තරු තියෙන්නේ මේ හැමතැනම තියෙන තරු අපේ සූර්යයා මේ හැදෙන්න නෙමෙයි මම මේවා කියන්නම්. වදන මේ මැද තියෙන කළු කුහරය කියලා බ්ලැක් හෝල් එක. අපේ සූර්යයා මේ හරිය. හරිද? මේක අතිශය විශාලයි. මේකේ විශ්කම්භය ආලෝක වර්ෂ ලක්ෂයකටත් වඩා වැඩි වෙන්න පුළුවන්. හරි? මේ විශ්කම්භය ආලෝක වර්ෂයක් කියන එක දන්නවා නම් තමයි ඔයාලට පුදුමේ තේරෙන්නේ මේකේ විශාලත්වය කොච්චරද කියලා. හරිද? දැන් එතකොට දරුවෝ අහන්න පොඩ්ඩක්. හරිද? මෙතන දරුවෝ මෙතන අපේ සූර්යයා ඉන්නකොට අපේ සූර්යයා ඇතුළු සියලුම තරු මේ බ්ලැක් හෝල් එක ආකර්ෂණය කරගෙන ඉන්නේ. නේද? ඔයාලට අපේ පෘථිවියේ වියෝග වේගය 12ක් නේ. බ්ලැක් හෝල් එකේ වියෝග වේගය අපි හිතනවා ආලෝකයේ වේගය තරම් ලොකුයි කියලා. මෙන්න බලන්න. මේ බ්ලැක් හෝල් එකේ වියෝග වේගය 3 ලක්ෂයයි. km s/එක. ඒ කියන්නේ බ්ලැක් හෝල් එකේ ඉඳගෙන ඔයා අංශුවක් ප්‍රක්ෂේපණය කරන්න ඕන නම් බ්ලැක් හෝල් එකකින් මිදෙන්න තප්පරෙන් කිලෝමීටර් 3 ලක්ෂයකවත් වේගයක් ඕන. පැහැදිලිද? හරි. ඒක නිසා තමයි බ්ලැක් හෝල් එකේ ආලෝකය පිට වෙන්නේ නැත්තේ. ඇයි? ආලෝකය යන්නේ ආලෝකීය වේගයෙන්. එතන ආලෝකයේ මෙතන පිට වුණොත් මේ වේගයෙන් නැවත බ්ලැක් හෝල් එක උරා ගන්න හින්දා යන ආලෝකයේ පවා නැවත දිවෙනවා. තේරුණාද? බුදුමනේ මේව ගැන ලොකු උගන්වනවා අවීචි මහා නරකාදී කියලා. මෙතන තියෙන්නේ. නේ? මොකද විද්‍යාඥයන් පුදුම වෙන තරක් කියනවා. බ්ලැක් හෝල් එකකින් තේරුම් ගන්න බැරි අංශු වර්ගයක් පිට වෙනවලු. ඒව බුදුමනේ පැහැදිලි කරන්න පුළුවන්.
මම ඒවා කියන්න කැමති නෑ. මොකද හේතුව අපේ වීඩියෝ එක දික් වෙනවා. ඔය පන්ති එකේ නම් ගොඩක් පැහැදිලි කරනවා. මෙහෙමයි වෙන්නේ කියලා. කොහොමද මම හැම වෙලෙම කියන්නේ පන්ති එක කරන්න පුළුවන් ප්‍රමාණය 40%යි මේ වීඩියෝ කියන්නේ. 60%ක් තව ඉතුරුයි. හරි? ඔයාට අවශ්‍යම ටික විතරයි මේ කියන්නේ. දැන් නිකන් මේකේ අර ආසාවට ඉගෙන ගන්නකො. අපේ පෘථිවියට 12යි. බලන්න බැක්හෝල් එකේ ගුරුත්වාකර්ෂණය කොච්චරද කියලා. මේ වගේ කොච්චරක්ද මේකනේ? 30000 ගුණයක් තරම්ලුයි. හරිද? පැහැදිලි? දැන් වියෝග වේගය කියන්නේ පැහැදිලි. හයිඩ්‍රජන් අපේ පෘථිවියේ නොරඳන බව පැහැදිලි. හරි? අපි හොයාගත්ත වියෝග වේගය. දැන් ඊට පස්සේ ගාන කියන මෙන්න මෙහෙම එකක් කරමු. හොඳට අහගන්න. ඊට පස්සේ ගාන මෙහෙම එකක් කියනවා අපිට. දැන් වියෝග වේගය v නෝට් නම් පෘථිවි පෘෂ්ඨයෙන් ප්‍රක්ෂේපණය කළොත් 2v නෝට් වලින් නේද? අනන්තයට පිවිසෙන වේගය කොච්චරද කියලා අහන්න. ඒක v නෝට් වලින් ප්‍රක්ෂේපණය කළොත් අනන්තයට යන්නේ ශූන්‍ය වේගය. හැබැයි 2v නෝට් වලින් ප්‍රක්ෂේපණය කළොත් එහෙනම් දැන් v නෝට් වලින් ප්‍රක්ෂේපණය කළාම මෙතෙන්දී වේගය බිඳුවක් වුණා නම් 2v නෝට් වලින් ප්‍රක්ෂේපණය කළාම මෙතෙන්දී වේගයක් තියෙන්න එපා නේද නේ? ඒකට වට පුළුවන් ඔය ගන්න හිතින් හදන්න. නේ? පුළුවන් නම් පෝස්ට් කරලා වීඩියෝ එක මිනිත්තු 3-4ක් try කරලා බලන්න. මේක හිතින් හදන්න. මෙතෙන් මේ කොච්චරද කියලා. නේද නේ? හරි. මම ඔයාලට ඉස්සෙල්ලා හදලා පෙන්නන්නම්. පස්සේ හිතින් හදලා ඉන්නේ කියලා දෙන්න. මම නම් කැමති හිතින් හදනවා නේද? බලන්න පොඩ්ඩක් කරලා හරිද? හරිද? මම ඉස්සෙල්ලා හදලා පෙන්නන්නම්. ඔන්න මෙතෙන්දී චාලක ශක්තිය තමයි මුට්ටක්. ඔන්න මෙතෙන්දී චාලක ශක්තිය එන භාගයක් පෘථිවි පෘෂ්ඨයේදී සිම්පල් ඉන් බල 2v නෝට් වල භාගය. ඒ දැන් ප්‍රක්ෂේපණය එක 2v නෝට් වල. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය මෙච්චරයි. පෘථිවි පෘෂ්ඨයේදී සමාන කළා. අනන්තදී චාසාත් බිඳුවයි විශාත් බිඳුවයි. මට පැහැදිලි කියන්නේ. අනන්තයේ චාසාත් බිඳුව විශාත් බිඳුවයි. හරිනේ? හරි. අපි දරුවෝ ගානේ දෙවෙනි කොටස හදමු. දැන් ඒකට පළවෙනි කොටස හදනකොට ඔයා මාව දැක්කේ දරුවෝ මේ ෂර්ට් එකෙන් නෙමෙයි. දැන් ඔයා දකින්නේ මේ ෂර්ට් එකෙන්. ඒක කලබලයක් වෙන්න එපා දරුවෝ. මම පළවෙනි කොටස කලේ හඳුදා ඊයේ කර්ෆියු දවසේ. අද අඟහරුවාදා මුද්දේ පාන්දරම මේ චුට්ටි කොටස ඉවර කරලා දාන්න යන්නේ. ඒක නිසා දරුවෝ මේ දවස් දෙකකට මේ වීඩියෝ එක කරන්නේ. හරි? ඒක හිතන්න දෙයක් නෑ කරලා බලන්න ඉන්න. හරිද? දැන් ඔන්න බලන්න පොඩ්ඩක් දරුවෝ මේ v නෝට් කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ වියෝග වේගය. ඒ කියන්නේ වස්තුවක් දරුවෝ වියෝග වේගය කියන වේගයෙන් ප්‍රක්ෂේපණය කළොත් එයා අනන්තයට යන්නේ ශූන්‍ය වේගයකින්. ඒක අර වියෝග වේගය කියන එකේ අර්ථ දැක්වීමෙන් පැහැදිලි. තේරුණා කියනවාට කොහොමද? හරිද? අනන්තයට යන්තම් යන්න ප්‍රක්ෂේපණය කළ යුතු වේගය වියෝග වේගයයි. අනන්තයට යන්තම් යන්න ප්‍රක්ෂේපණය කළ යුතු වේගය වියෝග වේගයයි. එතන මෙතෙන්ට ශූන්‍ය වේගය යන්න මෙතෙන්ද දෙන්න ඕන වේගය වියෝග වේගය. පැහැදිලි? හරිද? දැන් එතකොට මොකක්ද කියන්නේ? වියෝග වේගය ගණන්වලදී ශක්ති සංසිතිය දානවා. ඔන්න බලා ගන්න. හරිද? අතෙන්දී රේඛීය චාලක ශක්තිය භාගයක් m v නෝට් වර්ග. ඍණ පෘථිවි පෘෂ්ඨයේදී විභව ශක්තිය සමාන කළා අනන්තයට ගියාම නිශ්චලයෙන් චාලක ශක්තිය බිඳුවයි විභව ශක්තිය කොහොමද අනන්තයට බිඳුවයි අපි ඒක දන්නවද විභව ශක්තිය කොහොමද අනන්තයට බිඳුවයි පැහැදිලි දැන් මේක සුළු කළා වෙනවට v නෝට් කියන එක නම් සමානයි බලන්න සිම්පල් කැපෙනවා ඒකෙන් වට පැහැදිලි දරුවෝ සිම්පල් එකෙන් කැපෙනවා කියන්නේ මේ පෘථිවිය මත තියෙන සියලුම ස්කන්ධ වලට වියෝග වේගයේ නියතයක්. ඇත්තටම වියෝග වේගය කියන එක රටාපවතින්නේ ග්‍රහලෝකයක් ගත්තොත් ග්‍රහලෝකයේ ස්කන්ධයයි පැහැදිලි ග්‍රහලෝකයේ ස්කන්ධයයි පැහැදිලි ඒකේ අරයයි නිව්ටන්ගේ නියතයයි මත විතරයි. ස්කන්ධෙන් සොයන්නේ වස්තුවේ ස්කන්ධයෙන් සොයන්නේ මේ සිම්පල් එකෙන් කැපෙනවා. ලැබෙන්නේ මෙහෙම එකක් 2යි G capital M පිළිම R ගේ මූලික එකක් ඒ. මේක තමයි වියෝග වේගය යන්නේ. ගාන දෙවෙනි කොටසින් අහන්නේ මොකද්ද? ඒකෙන් අහන වාගේ කරු මෙහෙම දෙයක්. හරිද? එතකොට මෙයා ප්‍රක්ෂේපණය කළොත් 2යි v නෝට් වලින්. දැන් වියෝග වේගය අර මතකද මම කිව්වා
12 km s වෙන එකක් වගේ කියලා දරුවෝ ඔය ඉලක්කම් වැරදුනා කියලා මොකද කියන්න එපා. මොකද මම ඊයේ දැන් රාවණාවන් චන්ද්‍රිකාවේ වේගය මට මතක 8යි කියලා. තප්පරයට කිලෝමීටර. හැබැයි මම නිකන් YouTube එකේ බැලුවා. හරිද? ඒක තිබ්බේ 6යි කියලා. ඒතර ඉලක්කම් පාඩම් කරගෙන මම මගේ ලෝකේ නෑ කොහෙත්ම දරුවෝ. හරිද? ඒ කියන්නේ සමහරක් මෝඩ කෙනෙක් කියයි මේක දිහා බලලා මේකේ චන්ද්‍රිකා වේගය දන්නේ නැහැ. නොදන් දේවල් කියනවා කියලා. ඒතර ඉලක්කම් පාඩම් කරන්න එපා. මම හිතත් වාක්‍යවල එවරස් කන්දේ උස ඒක පාඩම් කරගත යුතු එකක් නෙවෙයි. ඒක පොතක තියෙන එකක්. සාමාන්‍ය දැනීමට අහනවා නම් එවරස් කන්ද උස කොච්චරද කියලා ඒක සාමාන්‍ය දැනීමවත් නැති කෙනෙක්ද? නැති කෙනෙක්. තේරුණාද කියන්නේ? ලංකාවේ දිගම මහවැලිගහ කියලා අපි දන්නවා. ඕකේ දිග ඒක අවශ්‍ය නැහැ දරුවෝ. ඒක පොතක තියෙන එකක්. අවශ්‍ය නම් පොතක බලන්න. නේ? දරුවනේ ළමයෙක් හදන්න ඕන ඉලක්කම් කටපාඩම් කරන ළමයෙක් කියලා නෙමෙයි. හිතන ළමයෙක් කියලා. අරුබියක් හිතන ළමයෙක්. ඒ හිතන ළමයා වැදගත් වෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින් තමගේ නම මතක නැහැ. එයා කියන්නේ ඒක ලොකුවර නම මතක වෙනවලු. එයාගේ ගෙදර ඇඩ්‍රස් එක මතක වෙන්නේ නැහැ යාට. නේ? හැබැයි ලෝකෙ හිතන්න පුළුවන් මොකද යන්නේ. නේද නේ? ඒ කියන්නේ මේ මිනිස්සු දන්නෝ මුගක් වෙලාවට වෙන වෙනකට යනකොට තමන්ගේ අර අනවශ්‍ය දේවල් අයින් කළා. හිතන හැකියාව විතර හදා ගන්නවා. මගේ දරුවෝ අන්න එතන ඉන්නේ. පැහැදිලි? බලාගන්නකො. මට මතක හැටියට දරුවෝ පෘථිවි වියෝග වේගය 12 km / එකයි. එතකොට 12 වේගෙන් ප්‍රක්ෂේපණය කළොත් තමයි මෙතෙන්ට ශූන්‍ය වේගය යන්නේ. හැබැයි 24 ප්‍රක්ෂේපණය කළොත් කියන්නේ මේ වගේ දෙගුණකින් 24කින් ප්‍රක්ෂේපණය කළොත් මෙතෙන්දි වේගය කොච්චරද කියලා අහනවා. ගාන එකපාරක් මම හදලා පෙන්නන්නම්. හරි? හැබැයි මම හරි කැමති මගේ දරුවෝ මේක හිතලා හදනවා නම් දරුවෝ. හරි? වටිනම හිතලා හදනවා නම් පොඩ බලා ගන්න. හරි? පොඩ බලා ගන්නකොට මම කියන මේක චුටි ගානක් තියෙනවා නේ. හරිද? මම හදලා පෙන්නනවා දැන්. අතෙන්දි චාලක ශක්තිය භාගයක් සිම්පල් m 2p not වල වර්ගය. මේ භාගයක් m v වර්ග දැම්මා. එතෙන්දි විභව ශක්තිය මෙච්චරමයි. මේ විභව ශක්තිය කියන එක එක වෙනසක් වෙන්න බෑනේ. ඇයි? එයා ඉතින් පෘථිවි පෘෂ්ඨයේ හිටියේ. ඒ නිසා මෙන්න විභව ශක්තිය සමාන කළා මෙන්න අනන්ත චාලක ශක්තිය. අනන්තෙදී මම ගත්තා අනන්තයට ඇතුළු වෙන්නේ v වේගයෙන් කියලා. මේ අනන්ත චාලක ශක්තිය. පැහැදිලිද? දැන් මෙතෙන්දී මෙන්න මේ කැලේ තියෙනවනේ. ඔයාලට තේරෙන්නේ මේ පළවෙනි එකෙන් මම මේක මෙහාට ගෙනාවොත් මේක සමානයි මෙයාට. මේක මෙහාට ගෙන සමානයි මෙයාට. ඒ නිසා මෙන්න මෙතෙන්ට ඔබනවම දැන් මේ පාර්ට් එක බලන්න. භාගයක් සිම්පල් m දෙකේ වර්ගය 4යි v0 වර්ගය ඍණ මෙතෙන්ට දැම්මා භාගයක් සිම්පල් m v0 වර්ගය භාගයක් සිම්පල් m v වර්ගය කියලා. මේ අනන්ත වේගය. ඔයාලට පේනවා මේ කැපෙන සංඛ්‍යා කපලා දාන්න මෙහෙම. මට කියන්න 4යි v0 වර්ගයෙන් අඩු කළාම v0 වර්ගයක්. ඔයා මට කියන්නේ 3යි v0 වර්ගයයි සමානයි v වර්ගය. හරි? දැන් ගන්න වර්ගමූලය. මූල 3යි v0 සමානයි v. ඒ කියන්නේ අනන්තයට ත්‍රිවිසෙනවා 2යි v0 වලින් ගැහුවොත් හරිද? මූල 3යි v0 වලින්. පැහැදිලිද? හරි? හිතින් හදන්න මෙන්න මෙහෙමයි. බුද්ධිමත් දරුවෙක් හිතින් හදන්න මෙන්න මෙහෙමයි. හරිද? දැන් ඔයාලට කියන්න ඇත්තෙන්ම දරුවෝ වියෝග වේගයෙන් ප්‍රක්ෂේපණය කළොත් තියෙන චාලක ශක්තිය මුළුමනින් වැය වෙනවා විභව ශක්තියට. ඒ කියන්නේ මෙතනින් පටන් ගත්තට පස්සේ මෙතන තියෙන සම්පූර්ණ චාලක ශක්තිය වැය වෙනවා විභව ශක්තියට. පැහැදිලි? මේ ඒක මෙතන පැහැදිලි වුණාට මේ විභව චාලක ශක්තිය විභව ශක්තියට වැය වෙනවා කියලා. හරිනේ? එහෙමනම් ඒ වගේ හතර ගුණයකින් දැන් මේ තියෙන්නේ වියෝග වේගයෙන් ප්‍රක්ෂේපණය කළොත් චාලක ශක්තිය. ඒ වගේ හතර ගුණින් ප්‍රක්ෂේපණය කළොත් ඇයි 2යි v වල වර්ගය 4ක් වෙනවනේ. දැන් මේ විතර බලනකොට මේ 4 පැත්තකට ගන්න. මෙන්න මේ. හරිද? දැන් මේ තියෙන්නේ මොකක්ද එතකොට? මේ වියෝග වේගයේ ඡාසාමයි මේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඒ වගේ හතර ගුණයක් වැරුණා විභව ශක්තිය එක ඡාසා ගුණයක් නෑ. ඒ නිසා දැන් බුද්ධිමත් දරුවෙක් හිතන්නේ කොහොමද දන්නවද? 2යි v0 වලින් ප්‍රක්ෂේපණය කළාම වෙන්නේ වියෝග වේගය වගේ හතර ගුණයක චාලක ශක්තියක් තියෙනවා. ඒ හතර ගුණෙන් එක් ගුණයක් වෙනවා ගුරුත්ව විභවයට. එක් ගුණයක් වෙන ගුරුත්ව විභවයට. නැත්නම් ඉතිරි වෙන්නේ අනන්තයට 3 ගුණයක්. එහෙනම් අනන්තයට එනකොට ඉතිරි වෙන්නේ 3 ගුණයක්. 3 ගුණයක් වෙන්නේ වේගය. වේගය. එහෙනම් 3යි වේගය මූල වෙන්නේ මූල 3යි වෙනවා. ඔයා පොඩ්ඩක් මෙහෙම හිතන්න. මේ ගාන
මේ කොළඹ. ඒතර ගාල්ල සිට කොළඹට හරි ගාල්ල සිට කොළඹට වට පැහැදිලි කියන්න හරි කොළඹට බස් එකේ ගාස්තුව රුපියල් 100යි. මම ඔයාව ගාල්ලෙන් නගනවා රුපියල් 100ක් දීලා බස් එකේ. කුන්දොස්තර මහත්තයා රුපියල් 100 ගනි වාගේ. ඔයා මෙතෙන්ට ගියාම රුපියල් 0යි. හරියට කියනවා නම් මෙන්න මේ මෙතන සිට මෙතෙන්ට රුපියල් 100යි. මම 100ක් දීලා යවුවොත් වට අනන්තයට ගියාම 0යි. කොළඹට ගියාම 0යි. හරි? මම වට දෙනවා කරුවා මෙතෙන්දී 400යි. 400ක් දෙනවා. හරිද? දැන් වාග්ගාවතේ 400 තිබ්බ කියලා කොන්දොස්තර මහත්තයා 400 දුර ගන්නෑ. අපේ රටේ මිනිස්සු අවංකයිනේ නේද? ගන්නේ 100යි. නේද නේ? ගන්නේ 100යි. එහෙනම් 100ක් ගත්තම ඉතුරුයි ඒ 300ක්. අන්න ඒක මම කිව්වේ. හතර ගුණයකින් ප්‍රක්ෂේපණය කළාම අනන්තයට ඉතුරුලා තියෙන 3 ගුණය. පැහැදිලි කරේ. චාලක ශක්තිය 3 ගුණේ වෙන්නේ භාගයක්ෙන් b වර්ගත් එක්ක. එහෙනම් මූල ගන්න ගියාම මූල 3යි. පැහැදිලි. හරි? ඒතර ප්‍රශ්නේ ඊළඟ කොටසේ අහනවා මෙන්න මෙහෙම එකක්. මේ බලන්න පොඩ්ඩක් හොඳේ. දැන් මගේ ළමයි හිතනවා මේ වියෝග වේගය කියන එක පොළවට ලම්බකවම ප්‍රක්ෂේපණය කරන්න ඕන කියලා. නෑ. අංශක 60න් ප්‍රක්ෂේපණය කළත් දරුවෝ බයක් වෙන්න එපා. ඕකමනේ. අයියනේ මේ බලන්න පොඩ්ඩක් මේ ඔන්න තිරස. අපි හිතමු තිරස කියන්නේ නිර්වචනය කරන්න බෑදමු පෘථිවියන්ට පස්සේ. හරිද? දැන් මෙතෙන් තිරස මේක. මෙතෙන් තිරස මේක. මෙතෙන් තිරස මේක. හරි? මම අංශක 60න් ප්‍රක්ෂේපණය කරනවා. ඔයාලා කියන්නකෝ ඉතින් එහෙම 60න් ප්‍රක්ෂේපණය කළා මම චාලක ශක්තිය කියන්නේ මේකමනේ නේද නේ චාසලයෙන් මේකමයි පැහැදිලි කරන්නේ මම විශාලයෙන් මේකමයි අංශක ආනතිය දිශාව බලපාන්නේ නැහැ දරුවෝ පැහැදිලි කියන්නේ බලපාන්නේ නැහැ ගානේ දරුවෝ අපි යමු 4 වෙනි කොටසට පැහැදිලි ඒක කියන්නේ මෙහෙම එකක් අංශුවක් ප්‍රක්ෂේපණය කරනවලු v වේගයෙන් ඒ ප්‍රක්ෂේපිත වේගය v වියෝග වේගය v0 හරිද දැන් කියනවා මේ v කියන එක නා කුඩා වුණොත් v0ට වඩා v0 බෙදීම මුළු දෙකට වඩා v0 බෙදීම මුළු දෙකට වඩා කුඩා වුණොත් චලිතය වෙන්නේ කොහොමද කියලා පහදන්න පැහැදිලි i කියනවා මේ v කියන එක නා සමාන වුණොත් v0 බෙදීම මුළු දෙකට දැන් චලිතය වෙන්නේ කොහොමද කියලා පහදන්න ප්‍රක්ෂේපිත වේගය විශාල වුණොත් v0 බෙදීම මුළු දෙකට වඩා එතකොට චලිතය පහදන්න පැහැදිලි හරි දරුවෝ දැන් මේ ගාන හදනකොට ඔයා මේ v කියන්නේ මොකද්ද කියන එක චුට්ටක් ඔයාට සිද්ධ වෙනවා හිතලමතලා බුද්ධිමත්ව අල්ලා ගන්න. ඒක එකපාරට බෑ. ඒ කියන්නේ දරුවෙකුට පොඩ්ඩක් පැටලෙයි. මොකද්ද මේ මූල දෙකේ සම්බන්ධය? මොකද්ද මේ මූල දෙකේ සම්බන්ධය කියලා. හරි? ඇත්තටම දරුවෝ මේ v කියලා දීලා තියෙන්නේ යම්කිසි වස්තුවක් පෘථිවි කක්ෂයක අර චන්ද්‍රිකාවක් වගේ ජිම්පප් වගේ හෙල්ල වගේ කක්ෂයක ගමන් කරන්න අවශ්‍ය වේගය තමයි මේ p කියලා දීලා තියෙන්නේ. පැහැදිලි? හරිද? මේ බලනකොට අපි ඒක බලමු චුට්ටක්. මම මේ මූල දෙක ගත්තට පස්සේ ඔයාලට එක තහවුරු වෙයි. හරි? බලන්න. මෙන්න අපේ පෘථිවිය. ඔයාලා හිතන්න මේ අපේ පෘථිවිය හොඳේ. මේ පෘථිවි අරය. මේ පෘථිවි ස්කන්ධයේ කැපිටල් එක. හිතන්න වස්තුවක් යනවා පෘථිවි පෘෂ්ඨයට සමාන්තරව පෘථිවි පෘෂ්ඨයේ වටේට යන්නේ. හෙල්ල වගේ. හරිද? නැවත කියනොත් මේ සියලු උපකල්පනයන් කරලා කරන්නේ හොඳේ වාත ප්‍රතිරෝධී බල නැහැ. දැන් ජිප්පප් වගේ හෙල්ල ජීවිතේටම යන්න බෑනේ. මේ පෘථිවි වටේට මුලම මේ යනකොට ගොඩනැගිලි ගස් කොළන් කොච්චරක් තියෙද? ඕවයි වදින්නේ නැද්ද? නේ? නේද නේ? ඒක නිසා මේ මනක් කල්පිත කතන්දර වාත ප්‍රතිරෝධී බලය නිසා කොහොමත් මේව යවන්න බෑ. මේ විදිහට. හරි? කොහොමද මම පොඩ්ඩක් ඒක මම තව දැනකද වඩ කිව්වේ චන්ද්‍රිකා පාකන වාත වායුගෝලයට උඩ ගුරුත්වාකර්ෂණය තුල පා කරන්නේ හරි මේ බලන්න පොඩ්ඩක් මේ දැන් මෙහෙම ප්‍රක්ෂේපණය කරද්දී පෘථිවිය වටේ යන අවශ්‍ය වේගය අපි කතා කරනද ඒකට අපි දානවා මේ චලිතයට f සමාන m එන්න මේ g capital M simple M විදීම r වර්ගය සමානයි simple M වෙන b වර්ග විදීම r බලන්න කියලා මේ m ට m කැපුණා r ට r කැපුණා බලන්න gm විදීම r මූල සමානයි v හරිද gm විදීම r මූල මේක තමයි v කියලා කියන්නේ
මෙන්න අපි වේගය හොයාගත්තා. මේ වේගය තමයි ඔය v කියලා කියන්නේ බලා ගන්න චුට්ටක් ඒක වෙන හැටි හොඳයි. දැන් මම වියෝග වේගය හොයනවා. වියෝග වේගය වල ශක්ති සංසිද්ධිය දාලා භාගයක් n v0 වර්ග මේ තියෙන පෘථිවි පුෂ්ටි චාලක ශක්තිය වින මෙන්න විභව ශක්තිය මේ විභව ශක්තිය සමාන කරලා අනන්ත චාසා v බිඳුවයි පෙද සුළු වෙලා ගියාට පස්සේ ලැබෙනවා v0 සමානයි මේක මෙහාට ගෙන්න මේ දෙකේ ඉලක්කම ආවම මූල දෙකයි මෙතන ආවා gm බෙදීම r කියලා right මේ පාඩ පොඩ්ඩක් මේ පාඩ මෙතෙන් තමයි ඔබන්නද v කියලා මේ මෙතෙන්ට ඔබන්නද v කියලා v0 සමානයි මූල දෙකයි v0 බෙදීම මූල දෙක සමානයි v අන්දකර බලන්න. හරිද? ඒ කියන්නේ මෙතන මේ ඔයාට ඔයාට එකපාරට අහු වෙන එකක් නැති වෙයි. ඔයාට එකපාරට හිතා ගන්න බැරි වෙයි. මොකද මේ මුළු දෙක ආවේ කියලා ලැබෙත් try එකක් දෙන්න. කොහොමද ඔයගේ හිතීම හැකියාව හදා ගන්න? මොකද මම දැන් දරුවෝ මෙතනින් පස්සේ නවත්තලා මේ වීඩියෝ එක තුන්වෙනි වීඩියෝ එක දෙන්න කලින් ඔයාට කියන්නේ සියලු පාස් පේපර් try කරන්න. හරිද? සතියක් වාට තියෙනවා එක try කරන්න දරුවෝ. දැන් සතියක් තියෙනවා නේ. මේ සතිය උත්සාහ කරන්න. එතකොට ඔයාගේ හිතේ මොලේ හැදෙන්නේ. මම මේ කියා දුන්නේ බොහොම අල්පයක් නේ. ඒ අල්පෙන් හිතන ඉගෙන ගන්න. අගල බලන්න බානිකම් කරමුද දැන් අපිට කරන්න ප්‍රක්ෂේපණය කළොත් මේ වේගයෙන් ප්‍රක්ෂේපණය කළොත් වියෝග වේගයේ විදීම මූල දෙකෙන් මොකද වෙන්නේ පෘථිවි වටේ කැරකෙනවා ප්‍රක්ෂේපණය කළොත් මේ ප්‍රක්ෂේපණය කළොත් දරුවෝ වියෝග වේගයේ විදීම මූල දෙකට වඩා අඩු වේගයකින් මෙන්න මේ වගේ මේ චෝක් යාර වගේ දැන් ගහන්නේ වියෝග වේගයට වඩා වියෝග වේගයෙන් මූල දෙකට වඩා අඩු වේගයෙන් මේ වේගයෙන් ප්‍රක්ෂේපණය කරලා කැරකෙනවා ඊට වඩා අඩු වේගයෙන් ප්‍රක්ෂේපණය කරලා චෝක් කැලල වැටෙනවා වගේ වැටෙනවා අපි සාමාන්‍ය කරලා ගහනවා හැබැයි මේකට වඩා වැඩි වේගයෙන් ඒ කියන්නේ අර කක්ෂයේ යන්න ඕන වේගයට වඩා වැඩි වේගයෙන් කෙරුවොත් හරිද මේ වන් බලන්න ප්‍රක්ෂේපණය කරනවා මේ ප්‍රක්ෂේපණය කරනවා කක්ෂයේ යන්න ඕන වේගයට වඩා වැඩි වේගයෙන් මෙන්න අනන්තයි මේක මෙහෙම යන්නේ අනන්තයට යන්නේ ඉතින් මේ කියන්නේ අනන්තයට යන්නේ හරිද පෘථිවි ආකර්ෂණය නිසා චුට්ටක් නෙමෙයි ඇත්තම කියනවද දරුවෝ ඔයා වියෝග වේගයට වඩා වැඩි වේගයෙන් ප්‍රක්ෂේපණය කරන්නේ තිරස්ස ගලක් දාන්න ඒ ගල වැටෙන්නේ නැහැ ඒක ටික ටික උඩට යන්නේ ඇයි කේන්ද්‍රපසාරී බලය වැඩි නේ වේගය වැඩි කම නිසා උඩට යන්නේ ගල වැටෙන්නේ නැහැ උඩට යන්නේ පැහැදිලි right දොර අපි ගුරුත්ව ශේෂ්ඨ වල දෙවෙනි වීඩියෝ එක මෙතනින් නවත්තනවා හරි දැන් මගේ ළමයිට වැඩක් තියෙනවා පළවෙනි වීඩියෝ එක බලන්න ඒකේ ලින්ක් එකක් අරන් තියෙනවානේ ඒ ලින්ක් එකේ ටියුට් එක තියෙනවා මේ මෙතන මේ පිටු 13ක් සාකච්ඡා කළානේ මේ තියෙන අතිශය සරල මට්ටම් ටික කතා කළා ඉතින් පැහැදිලි මගේ ටියුට් එකේ තියෙනවා ඒක ටියුට් එක WhatsApp group එකට දැම්ම මම ඒකක් දාන්නම් දරුවෝ YouTube එකටම මොකද හේතුව ලංකාවේම දරුවෝ බලනවා නම් මම සතුටුයි මොකද මම මේවා සල්ලි වලට කරන්නේ නැහැ දරුවෝ නිකන් කරන්නේ මේ කොහොමත් මගේ බලාපොරොත්තුවක් නැහැ ඔයගොල්ලන්ගෙන් සල්ලි ගන්න හරි මොකද සිලබස් එක හිර වෙන නිසා මේක කරන්නේ ඒක නිසා දරුවනේ හොඳ ළමයි ටික වගේ මගේ ටියුට් එකක් මම දාන්නම් හරිද ඔයගොල්ලෝ ෆුල් try කරලා ඒකේ ගණන් හදන්න විශේෂයෙන් බොහොම ටික දාන්න ඉස්සෙල්ලාම MCQ ටික මුලින් හදන්න ඊට පස්සේ පාස් පේපර්ස් පොත් ටික ගන්න පාස් පේපර්ස් පොත් වල මම කියන්නේ 1990 ගානක් තිබ්බා 91 ගානක් තිබ්බා ඒක මොකටද දරුවෝ ඔයගොල්ලෝ පාස් පේපර් වල පෙරලන්නකෝ පෙරලන කොටත් වර්ධනයක් හම්බ වෙනවා දරුවෝ ඒක වා කරන්නේ මේ ගුරුවරුන්ට ෂෝටිස් කෑම වගේ ෂෝට් කට් දෙනවා 1992 ගාන හදන් එන්නේ 2005 කරපුවා පොත පෙරලන්න ඔයාගේ පේපර්ස් පොත ඔයාගේ අතට දරුවනේ දිය වෙන්න ඕනේ පැහැදිලි කියන්නේ ඒක දිය වෙන්න ඕන දරුවෝ හරි එච්චර වාගේ පෙරලන්න පෙරල ගුරුත්ව ශ්‍රේෂ්ඨ ගණන් ටික හදන් දරුවෝ හරි මම තුන්වෙනි වීඩියෝ එක දාන්නේ 2021ට තව සතියකට පස්සේ හරි මොකද මට 22 වීඩියෝ ගොඩක් දාන්න ඕන දරුවෝ ඒ ළමයිට තමයි මුකුත් දෙයක් මම නොකලේ හරි ඒක නිසා හොඳ දරුවෝ ටික වගේ පාස් පේපර්ස් ටික බලන්න එතෙන්දි මම ගැඹුරු මට්ටමට වට කියා දෙනවා පැහැදිලි දැන්ටවා මේ වීඩියෝ දෙක පිළිවෙලට බලලා නෝට් එක ලියලා ෂෝට් නෝට් හදලා හරි ගණන් ටික හදලා ෆික් කරගෙන හොඳට අත ගහන්න පාස් පේපර්ස් ටික දරුවෝ පැහැදිලි දරුවෝ අපි දැන්ටවාට පාඩම් දෙකක් ඉවර කළා බර්නුලි ඉවර කළා සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය පන්තික සති දෙකේ වැඩක් දරුවෝ ගුරු ශ්‍රේෂ්ඨ ඉවර කළා ඒක සාමාන්‍යයෙන් සති දෙකක වැඩක් ඒ කියන්නේ අපි දැන් මාසෙක වැඩ කළා අපි ඉක්මනින්ම දරුවෝ සරලනුවත්ී චලිතය කියන එක මගේ ඔළුවේ කැරකෙනවා පටන් ගන්නවද නැද්ද කියලා
ආයි මම කල්පනා කරන එකට ඝන ප්‍රසාරණේ තාපේ අපිට කරන්න පුළුවන් ලේසියෙන් දරු මේ වීඩියෝ මගින්. ද්‍රව ප්‍රසාරණේ තාපේ කරන්න පුළුවන්. තරංග පාඩම මම කැමති නේ. දැන් ඒක ඝන ද්‍රව ප්‍රසාරණ කරලා නවත්තලා තමයි කරන්න වෙන්නේ තරංග. පන්ති පටන් ගන්න පුළුවන් වුණොත්. පැහැදිලිද වාට? හරි? කළ හැකි සරල කොටස් තියෙනවා වීඩියෝ මගින්. අපි ඒ කීපයක් කරන්න තමයි බලන්නේ. හරි? බලමු අපි මම හිතන දෙයක් කරන්න සරල අනුමැතිය චරිත හෝ එහෙම නැත්නම් මොන හරි දෙයක් කරන්න අපි ලබන සතියේ කලින් මම try එකක් දෙන්නම් ගුරු ශේෂ්ඨ ඉවර කරන්න. ඉවර කරලා අපි ඊට පස්සේ පටන් ගමු දරුවෝ. හරිද? ඊළඟ පාඩම. නේ? හරි. උමුසිතයි.